නැනේ. ශ්‍රිතයක සීමා නෝට් එක දීලා තියෙනවා. ඉතින් චතුර කට්ටිය ගාව ඇති නේද? එහෙම හිතනවා. පළවෙනි දවසේ ඉඳන් ස්ලෝ කරන්න පරණ විදියටම. ඔයාලා කොහොමද කැමති? ඉස්සලම මේව ගමු. මම සමීකරණ කියන්න ඔයගොල්ලෝ දැකලා තියෙන සාමාන්‍ය පෙළ කාලේ ඉඳලම දැකලා තියෙන y සමානයි 4x ධන 8. මෙන්න මේ වගේ සමීකරණ දැකලා තියෙනවනේ. සාමාන්‍ය පෙළවලදී ඉතින් සිත කියන වචනේ පාවිච්චි වෙන්නේ නැහැ. මේකෙදි සිතයක් කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ සමීකරණයකට y සමානයි 4x ධන 8 කියන සිතයක්. මේක තමයි සිතය කියන්නේ. ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ මේ වගේ දෙයකට. y සමානයි 4x ධන 8. තව තියෙනවා සමීකරණ y සමානයි 5x 3 බලය ධන 8x ධන 2. මේ වගේ ප්‍රකාශනයකින් පෙන්වන්නේ ශ්‍රිතයක් ෆන්ක්ෂන් එකක්. එතකොට සමහරවිට මේකේ y කියලා ලිව්වට මෙතන ඉස්සරහා මොකද තියෙන්නේ? y කියන්නේ x වලින් හැදිච්ච ශ්‍රිතයක්. නැත්නම් y කියන්නේ x වලින් ප්‍රකාශිත මොකක් හරි ප්‍රකාශනයක් නේද? y කියලා හඳුන්වලා තියෙන්නේ x ගේ ප්‍රකාශනය. ඒක නිසා මේක තවත් ලස්සන කරලා අපි ලියනවා fx සමානයි x වලින් හැදිච්ච ප්‍රකාශනයක් නේද? එහෙනම් x වලින් හැදිච්ච ශ්‍රිතය f කියන එක සමානයි 5x ධන 8x ධන 2. මෙන්න මේක බලන්න. මේ දෙකම එකයි. ඔය ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ කාලේ දන්නවා මෙහෙම y අක්ෂය x අක්ෂය ගැන දන්නවනේ ඛණ්ඩාංක අක්ෂය ගැන දන්නවා y අක්ෂය x අක්ෂය. එතකොට xy ඛණ්ඩාංක තලයේ අදින ප්‍රස්ථාර ගැන තමයි මේකෙදි කතා කරන්නේ. සමහර ඒවා තියෙනවා සරල රේඛීය ප්‍රස්ථාර. මං ඉතින් කරන්න පොඩ්ඩක්. උදා දෙන්න. මෙතන දෙන්නා y අක්ෂය x අක්ෂය සමග. සමහර ප්‍රස්ථාර මෙහෙම සරල රේඛීය හැඩ ගන්න ප්‍රස්ථාර තියෙනවා. එතකොට කාට හරි ප්‍රශ්නයක් આવොත් මැසේජ් එකක් දාන්න මෙතෙන්ට මම බලන්න. y අක්ෂය x අක්ෂය අතර ප්‍රස්ථාර මෙහෙම තියෙනවා මේ වගේ සාමාන්‍යයෙන් හැඩේ ඉන්නේ y සමානයි mx ධන c ආකාරය කියලා මතක ඇති සමහර විට. x ගේ රේඛීය ප්‍රකාශනයක් තියෙන x ගේ රේඛීය කියන්නේ x වල පළවෙනි බලයේ ප්‍රකාශනයෙන් පෙන්නන සාමාන්‍යයෙන් සරල රේඛා. ඒ වගේම ඕලෙවල් කාලේ දැකලා තියෙන ප්‍රස්ථාර මෙහෙම y අක්ෂය x අක්ෂය සම්බන්ධ ප්‍රස්ථාර මේ හරිය ලියන්න ඕනේ නැහැ මම ලියන්න ඕන හරිය කියන්න. මෙන්න මේ වගේ ප්‍රස්ථාර. මෙන්න මේ වගේ ප්‍රස්ථාර වලට සමීකරණය එන්නේ y සමානයි නිකම්ම ඉලක්කම් වලින් දාන්නම් 4x වර්ගයේ වර්ග ප්‍රකාශනයක් එන්නේ ධන 3x ධන 2. වගේ මෙන්න මේ වගේ සමීකරණයකින් ලැබෙන්නේ උපරිමයක් හෝ අවමයක් සහිත ප්‍රස්ථාර. මෙන්න මේ වගේ ප්‍රස්ථාරකින් පෙන්නන උපරිමයක් කියලානේ. y ගේ උපරිමයක් තියෙනවා යම් තැනකදී. y කණ්ඩාංකය. y හා x කණ්ඩාංක මතක ඇති කියලා හිතනවා මම. y කණ්ඩාංකයේ උපරිමයක් තියෙනවා ඒකින්ද මේක උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්. එතකොට මේ වගේ ප්‍රස්ථාරයක් ගත්තොත් එහෙම ඒවලට කියන අවමයක් සහිත ප්‍රස්ථාර. ඒවත් මේ වර්ග ප්‍රකාශනයෙන් ලැබෙන ප්‍රස්ථාර තමයි. ඉස්සරහට ඉගෙන ගත්ත හැකි. එතකොට මේකේදී සිත කියලා ඉගෙන ගන්න මේ වගේ ප්‍රස්ථාර ගැන තමයි. y සමානයි mx ධන c y සමාන 4x වර්ග ධන 3x ධන 2. තව තියෙනවා එලිප්ස් කියලා වගේක් y සමානයි 4x කියලා එහෙම ප්‍රස්ථාර තියෙනවා. ගන්ත ඉගෙන ගන්න. හරි. එහෙනම් ඉස්සෙල්ලා මාතෘකාව ලියලාම ගමු. කියන්න කලින් තව දෙයක් කියන්න. y සමානයි mx ධන c ප්‍රස්ථාරය නම් මතකද හැමෝටම. සරල රේඛාවක ප්‍රස්ථාරය. recordings හරි recordings දාන්න අවශ්‍යයි. y සමාන mx ධන c ප්‍රස්ථාරය දිහා බලන්න මේක සරල රේඛීය ප්‍රස්ථාරයක්. එතකොට මේ ප්‍රස්ථාරේ x කියන්නේ ස්වායක්ත විචල්‍ය. මේක නම් දැනගත්තර කමක් නැහැ ළමයි. ස්වායක්ත විචල්‍ය. ඒ වගේම y ට කියන්නේ පරායක්ත විචල්‍ය. මෙතන ගියාට කතා කරන්නේ ඔය වගේ ශ්‍රිත කියලා කතා කරන්නේ ඔය වගේ x හා y සම්බන්ධ ප්‍රකාශන තමයි. හැබැයි ඕගලන්ට මේ කොටසේදී y වෙනුවට සමහරවිට fx කියලා ලියන අවස්ථා දකින්න පුළුවන්. වැඩිපුර එහෙම පේන්න පුළුවන්. fx. x ගේ ශ්‍රිතයක් මේ තියෙන්නේ. අපි y කියලා ලිව්වත් ඕකම තමයි. x ගෙන් ප්‍රකාශ වෙන ශ්‍රිතයක් නිසා fx කියලා ලියනවා. x සම්බන්ධය තමයි තියෙන්නේ m හා c කියන්නේ නියත පද.
m හා c උදාහරණයක් කියනවා නම් fx සමානයි 4x ධන ඉස්සෙල්ලා වගේ 8. එතකොට x ගෙන් සමන්විත සිතයක් ඉන්න fx කියලා සංකේත කරනවා. හරි. එතකොට මේ x කියන්නේ ස්වායක්ත විචල්‍ය, ඒ වගේම y ට කියන්නේ පරායක්ත විචල්‍ය. අන්න ඒකට හේතුවක් චුට්ටක් මතක තියාගෙන යන්න. x කියන්නේ ස්වායක්ත විචල්‍ය, y කියන්නේ පරායක්ත විචල්‍ය. ස්වායක්තයි කියන්නේ කවුරුත් මත රැඳෙන්නේ නැහැ. x කැමතිය ගැන ගන්න පුළුවන්. උදාහරණයක් කියනවා මේකට අදාළ ප්‍රස්ථාරය ඇඳුත් වෙන්නේ මෙහෙම එකක්. මම මේ ලියලා තියෙන සමීකරණයට අදාළ ප්‍රස්ථාරය ඉන්නේ y x ගත්තොත් අන්තක්ඛණ්ඩය 8ක් වෙන අනුක්‍රමණය 4ක් වෙන ප්‍රස්ථාරය. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. එතකොට මේක x කැමතිය ගැන ගත්ත හැකි x ධනානන්තයට යනවා x ඍණානන්තයට යනවා. මේ අතරේ x ගේ අගය අනුව තමයි y ගේ තීරණය වෙන්නේ. හොඳට බලන්න. x කියන එක නා බිඳුව වුණොත් එහෙම y කියන්නේ x කියන එක නා බිඳුව වුණොත් 4ක් බිඳුවයි 8 විතරයි ඉතුරු වෙන්නේ. y සමානයි 8යි. එතකොට x සමානයි 1 වුණොත් එහෙම y කියන්නේ 12යි. ආදේශ කළා බලන්න. x සමාන 1 ආදේශ කරොත් එහෙම 4ක් 1 4යි 8යි 12යි. x සමාන 2 වුණොත් 8යි 8යි 16යි. එහෙනම් y ගේ තීරණය කරන්නේ x නේ. ඒකින්ද y පරායක්ත විචල්‍ය කියන්නේ අනිත් x ගේ අගය මත රැඳෙනවා. ඒකට කියනවා පරායක්ත විචල්‍ය කියලා. දැන් නිකමට මතක තියාගන්න. ඕක සාමාන්‍ය පෙළ දෙයක්. ඒක නිසා එතනින් එහාට ඔන්න ඔයගලන්ට අවශ්‍ය කොටස පටන් ගන්න සිත කියන එක. අපි සිතක් කියලා කියන්නේ නම් fx කියලා නම් කරනවා. fx කියන්නේ x කෙන් සමාන්විත සිතක් කියලා හඳුන්වන්නේ. x වර්ගය ධන 4x ධන 2. ඔය වගේ. එහෙම නැත්නම් fx සමානයි 5x ධනය ධන 8x ධන 1. ඔන්න ඒ වගේ සියලු x වලින් සමන්විත ප්‍රකාශනද කියන්නේ සිතයක් කියලා. ප්‍රස්ථාර දෙන්න පුළුවන් මේවල. මොකද මේක x කියන්නේ ස්වායක්ත විචල්‍ය. එතකොට fx කියන්නේ පරායක්ත විචල්‍ය. x ගන්න අගයන් අනුව තමයි මෙන්න මේ fx ගේ අගය තීරණය වෙන්නේ. නැත්තම් y ගේ අගය තීරණය වෙන්නේ. මේ fx කියන්නේ y ට. ඔන්න ඔහොම පොඩි අදහසකින් පටන් ගමුකෝ. fx කියන්නේ y. හරි. එහෙනම් මෙතනදී පළමු මාතෘකාව තමයි ඔයගලන්ට සිතවල සීමාව සෙවීම කියලා දෙයක් තියෙනවා. එතනින් පටන් ගමු අපි. ලියලා නැහැ කියලා හිතලා සංකේතකින් ඉස්සලා පටන් ගන්නවා. මාතෘකාව ලියලා පටන් ගමු. ඉස්සලා ලියන්නකො සිත කියන මාතෘකාව. එහෙම නැත්නම් ෆන්ක්ෂන්. කෙටියෙන් ලියමු. functions. සිත එක සීමාව සෙවීම. ඊළඟ මාතෘකාව සිත එක සීමාව සෙවීම. right ලා. එහෙනම් සිත එක සීමාව සෙවෙන්න ඉස්සල්ලාම මම සරලම විදියක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම සංකේතයක්. සංකේතය. මෙන්න මෙහෙම ලියනවා අපි. x ඊතලයක් a. x කියන්නේ අර අපි කිව්ව ස්වායක්ත විචල්‍යනේ. x ඊතලයක් a කියන එකෙන් අදහස් වෙන්නේ x කිට් වෙනවා යට කියන එක. උදාහරණ කියන්නේ ස්වායක්ත විචල්‍ය x කියන එක කෙනා යට ලං වෙනවා කියන එකයි මේ සංකේතයෙන් අදහස් වෙන්නේ. මේකේ අදහස x එළඹෙනවා යට කියලා කියන්නත් පුළුවන්. x ආසන්න වෙනවා යට කියලා කියන්නත් පුළුවන්. x යට කිට්ටු වේ කියන අදහස් තමයි එන්නේ. ඉතින් මොනවද සිත එක සීමා සීම කියලා මාතෘකාව ලියලා සංකේත ලියන්නකො මේක. x ඊතලයක් a කියන්නේ මොකක්ද කියලා ඉස්සරහින් ලියමු. කියන්නේ මෙම සංකේත නැත්තම් මෙමගින් අදහස් වන්නේ x a ට එළඹේ. උන්නේ වචනේ වැදගත් වෙයි ඔයගොල්ලෝ සිංහලෙන් කරන හින්දා x a ට එළඹේ.
x8 එළඹේ. නැතහොත් කියන්නේ ඔයගලන්ට ඇහෙනවද මං කියන්නේ x8 එළඹේ නැතහොත් x8 ඉතාමත් ආසන්න වේ යන සරල අදහසයි. x8 එළඹේ නැත්නම් x8 ඉතාමත් ආසන්න වේ යන සරල අදහසයි. හරි ළමයි. මෙන්න මේ පොඩි දෙයක් කියන්නම් ප්‍රස්තාරකින් ඔයගලන්ට. මෙන්න මේ ප්‍රස්තාරය දිහා බලන්න. මේක වැදගත්ම දෙයක්. ලියන්න දෙන්නේ නැහැ මම නිකමට දෙන්නේ. මෙන්න මේ y හා x අක්ෂය යටතේ අඳින ලද ප්‍රස්තාරයක් මම පෙන්නනවා. එතකොට ඔය x8 එළඹෙනවා කියන්නේ ඒක අදහස x වලගේ 8 ලං වෙනවා කියන එක. එතකොට ඔය සීමාව සීම කියලා මෙතෙන්දී අපි කරන්න යන්නේ. මාතෘකාව මොකද්ද? හිතේක සීමාව සීමනේ. එහෙනම් x කියන එක කෙනා 8 යද්දි y වල අගය සීමයි මේකදී කරන්නේ. ඈතට පේනවද දන්නේ නැහැ. x කියන එක කෙනා ස්වායක්ත විචල්‍ය a කියන අගය ලබා ගද්දි y කියන එක කෙනා හෙවත් fx y කියන්නේ fx නා fx කියන එක කෙනා ලබා ගන්න අගය සීම තමයි මේකදී කරන්නේ. සීමාව කියලා අපි ගමු ලිමිට් එක. මේක තමයි ලිමිට් එක වෙන්නේ. කරන් යද්දි තේරෙයි. x වලගේ 8 ලං වෙද්දි fx කාටද එලිමන්ට් කියලා හොයන එක තමයි සිතේක සීමාව කියලා හොයන්නේ අපි. ප්‍රස්තාර දිහා බලද්දි වෙන්නේ x කියන එක කෙනා a වෙද්දි fx කියන එක කෙනා l කියන අගයකට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට ප්‍රස්තාරය. හරි. ඒවා සීමයි කරන්න ඉස්සරහට. හරි මේ සරල අදහස ලියවන්න ඕගොල්ලෝනේ x8 එළඹි. right. හරි එහෙනම් අපි ඒකෙදි ටිකක් ඉස්සරහට පයිමු. මේකේ මම අපිට කරලා තියෙන නෝට් එක නම් ඉතාලම දිගට තියෙනවා. අපි සරලව ගමු. හරි උදාහරණයක් කරමු. නැත්තම් නෝට් එකක් දාමු. මම උදාහරණයක් ගන්නම්. y සමානයි මම උදාහරණයකම දෙන්න x ධන 10 විතර. x ධන 10 විතර x එළඹෙනවා. අගේ ගන්නම් 2. කියනවා උදාහරණය කියලා y සමාන x ධන 10 විතර x එළඹෙනවා 2 විතර සීමාව සොයන්න. y සමාන x ධන 10 කියලා දීලා තියෙනවා. අපිට කියනවා x එළඹෙනවා 2 විතර සීමාව සොයන්න කියලා. එතකොට ළමයි මෙච්චරයි කරන්නේ. ලොකු දෙයක් නෑ. ඉතාලම සරලව කර හැකි මේ වගේ ඒවා. සංකේතයෙන් ලියන්නේ මෙහෙමයි. ලිමිට් සීමාව x එළඹෙනවා 2. සංකේත අදහස මතකනේ x එළඹෙනවා 2 විතර. thank you for this. හරි ලිමිට් x එළඹෙනවා 2 විතර. කවුද වෙන්නේ? y වනේ වෙන්නේ මේ y සමානයි. අපි ලියමු. ලිමිට් x එළඹෙනවා 2 විතර y කියන්නේ x ධන 10ට නේ. ඔගේ පියවර සංඛ්‍යාව අඩු කරාට කමක් නැහැ පස්සේ. අනේ සමා කන්න එපා විනාඩියක්. යන්න කියන්න පොඩ්ඩක් එහෙම නැත්නම් මන් දන්නේ නැහැ. කට්ටිය කතා කරන්න කමක් නැහැ.
හරි සර් කරන්න. හරි හරිද? සර්. හරි. Okay. සර් ඔයා මියුට් වුණා අපට අන්මියුට් කරන්නකෝ. හරි. y සමානයි x වර්ග ධන 2x ධන 4. නෝට් ලියපු අයත් ඇතිනේ ඒකයි මම ඒ එදා කරපු උදාහරණ ටිකම කරන්නේ නැත්නම් අපිට අලුත් ඒවා කරන්න පුළුවන්. කමන්නේ ඔකම ගමු. ලියපු අයත් ඇතිනේ. අපිට කියනවා නම් x එළඹෙනවා ඍණ 1 විට සීමාව දෙන්න. මේ වගේ ලාවකත් කරන්න තියෙන අර විදිහටම සංකේත ලියන්න පුළුවන් ලිමිට් එක. මේක සමහර විට ලිමිට් කියලා නොලියුවට සිංහලෙන් ලිව්වත් කමක් නැහැ. ඔයගොල්ලෝ කොහොම ලියයිද දන්නේ නැහැ. කොහොම ලිව්වත් හරි. සීමා. සීමා කියලා සීමාව කියලා ලියන්නේ නැහැ. සීමා කියලා ලිව්වත් වැරද්දක් නැහැ. x එළඹෙනවා ඍණ 1 y සමානයි කියලා ලිව්වත් වැරද්දක් නැහැ. සිංහල වචන වල ලකුණු දෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් පොත්වල තියෙන ගොඩක් ඉංග්‍රීසි වචන එකෙන් දෙහෙම ලියමු. කිසි ප්‍රශ්නයක් නැහැ සිංහල වචන දැම්මම. ලිමිට් එක x එළඹෙනවා ඍණ 1ට y සමානයි මේකට අගේ ආදේශ කරන්නයි තියෙන්නේ. ආය පාරක් ලියන්නම් ඒක x වර්ගයේ ධන 2x ධන 7යි. කෙලින්ම අගේ ආදේශ කරන්න පුළුවන් මේකේ අර්ථයක් එනවා. සමහර ඒවා තියෙනවා මේ අගේ ආදේශ කරාම අර්ථයක් නැති වෙනවා නිකන් අර අනන්තය. එහෙම නැත්නම් අර්ථ විරහිත සංඛ්‍යා කියලා වර්ගයක් අපි කරමු. බිඳුව බෙදින් බිඳුව වගේ වලට අර්ථයක් නැහැ. ඔන්න ඒ වගේ සංඛ්‍යා ලැබෙන අවස්ථා තියෙනවා. එහෙම ලැබුණොත් එහෙම වෙනස් උපක්‍රම පාවිච්චි කරලා මේක සුළු කරන්න ඕනේ. මේක නම් නිකම්ම ආදේශ ගන්න පුළුවන්. පොඩි ඒවා නෙදුන්නේ ආදේශ කරන්න. ඍණ 1 ආදේශ කරොත් ඍණ 1 වර්ගයේ ධන 1. ධන. දෙවරක් ඍණ 1. හැමෝටම පුළුවන් ඉතින් මනෝමයෙන් මේක සුළු කරන්න නේද? දෙවරක් ඍණ 1 ඍණ 2යි එතකොට නේ. ඍණ 2යි. ධන 7යි. එන 8න් දෙකක් 6යි. හදාගන්න. ඔය ඇත්තටම වෙලා තියෙන්නේ මේක සාමාන්‍ය වර්ග සමීකරණයක මල්ලිය. මොකුත් මේ අමතර දේවල් කරන්නේ නැහැ. මේ ප්‍රස්ථාර දෙක ඇඳලා පෙන්නන්න යන්නේ. මේක අපි උපරිමයක් සහිත ප්‍රස්ථාරයක් හෝ අවමයක් සහිත ප්‍රස්ථාරයක් තමයි එන්නේ සාමාන්‍ය වර්ග සමීකරණ වලට. වර්ග පදයක් නේ තියෙන්නේ x වල. අපි හිතමුකෝ මෙහෙම කියලා. මෙන්න මේ ප්‍රස්ථාරයක් වෙයි තියෙන්නේ. බලන්න එහෙනම් මේකේ අදහස x කියන එක්කෙනා ඍණ 1 වෙද්දි x වලගේ ඍණ 1 වෙද්දි y කියන එක්කෙනා 6යි කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතනගේ 6යි. x කියන එක්කෙනා ඍණ 1 වෙද්දි y කියන එක්කෙනා 6යි කියලා මේ ප්‍රස්ථාරයෙන් අදහස එන්නේ. සීමා සීම කියලා ඕක කරන්නේ. x ඍණ 1යි y 6යි. හැබැයි 6ක් y ට 6ක් ලැබෙන තවත් අගයක් තියෙනවා එහා පැත්තේ. හරි. එකමඩ මම ඒක පෙන්නුවේ. ඒව අවශ්‍ය නැහැ. සීමාවක් කිව්ව සරල වගේ. හරි. තව උදාහරණ කරන්න කලින් අපි රටා ටික බලමු මේකේ. උදාහරණ ඕන තරම් කර හැකියි. තමයි ලියන්න මා මෙහෙම. ওই දෙක නිකන් අපි සීමා කියන්නේ මොනවද කියලා පෙන්වන්න උදාහරණයක් කරේ. විවරණ කියන්න පොඩ්ඩක් ලියලා දෙන්න. විවරණාව කියන්න.
ඉවරයිද? මේක නම් ඕනේ නැහැ. මේව අවශ්‍ය නැහැ. ඒ දැනුම එනවා තව ඉස්සරහට තව ගණන් ගොඩක් හදනවනේ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඉතර දේවල් ලියන්න ඕනේ නැහැ. හරි සර්. හරි. මේ එදා කරද්දී නම් මම තවත් උදාහරණ කීපයක් කරා. ඒත් අවශ්‍ය නැහැ. ඉස්සරහට තව හෝම්වර්ක් ටිකකුත් දෙන හින්දා ගණන් හැදෙනවා. ඒකින්ද අපි ඉක්මනට ඉස්සරහට ගමු. ඒක නිසා මෙහෙම ලියන්න. වැදගත් අවස්ථාවක් අපි ගමු. අපරිමිත සංඛ්‍යා. අපරිමිත සංඛ්‍යා. ඒක ඇත්තටම මම පළවෙනි එක ලියනවා. මෙන්න මේක මතක තියාගෙන ඉන්න වෙනවා. ඕනෑම අපි ගමු 1 කියලා. 1 බෙදීම් බිඳුවට අගයක් මතක ඇති කට්ටියට සමහර අයට. අනන්තයයි. අනන්තය ලියන්නේ මේක නම් ඇල්ෆා. අනන්තය ලියන්නේ සාමාන්‍යයෙන් මේ විදිහට. මෙතන හිඩසක් එනවා. නමුත් සමහර අය මෙහෙම ලියනවා අනන්තය. අනන්තය කියලා මෙහෙම දැම්ම නැති. 1ට බිඳුව කියන්නේ අනන්තය කියලායි කියන්නේ. ඒ කියන්නේ මේක අපරිමිත සංඛ්‍යාවක්. අනන්තයක් කියලා කියන්නේ ඇත්තටම අගයක් නිශ්චිතව කියන්න බැරි අතිවිශාල සංඛ්‍යාවක්. අපරිමිත සංඛ්‍යාව. එහෙනම් 1 කියලා දාලා ලියන්න. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් වචන ලියලා මේක ලියුවත් කමක් නැත්නම් මේක ලියලා ඉවරයි යටින් ලියන්න. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ශුන්‍යයෙන් බෙදුණු විට අපරිමිත සංඛ්‍යාවක් ලැබේ. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ශුන්‍යයෙන් බෙදුණු විට අපරිමිත සංඛ්‍යාවක් ලැබේ. එතකොට මේ තාත්වික සංඛ්‍යා කියන්නේ ළමයි මේ 1 කියන්නේ නිකන් ඉලක්කමක් වශයෙන් විතරයි දුන්නේ. 1 බෙදීම් බිඳුව අනන්තය. එතකොට 1 වෙනුවට මෙතන 50 තිබුණත් අනන්තය තමයි. එහෙම නැත්නම් 1 වෙනුවට වර්ගමූල 2 තිබුණත් ප්‍රශ්නයක් නැහැ. තාත්වික සංඛ්‍යානේ මේවා. මේ වලට අගයක් තියෙනවා. වර්ගමූල 2 කියන්නේ 1.4114. වර්ගමූල අගයක් වලට ප්‍රශ්නයක් නැහැ. වර්ගමූල 10 කිව්වොත් එහෙම 3.16. ඒකට එහෙම අගයන් තිබුණාට කමක් නැහැ. මෙන්න මේවා වගේ අගයන් නැතුව ඍණ 2 වර්ගමූලය. මෙන්න මෙහෙම මේ වලට අනන්තය කියලා දාන්න බෑ. මේ ඍණ 2 වර්ගමූලය හොයනවා කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් මේක. වර්ගමූල හොයන්න පුළුවන් ධන සංඛ්‍යාවල විතරයි. ඒක නිසා මෙතන තියෙන ඕනෑම තාත්වික සංඛ්‍යාවක් සඳහා සත්‍යයි. අපි ඉතින් ලේසියට දාන්නේ 1 බෙදීම් බිඳුව අනන්තයි කියන්නේ. 1 වෙනකොට වෙනත් ඕනම තාත්වික සංඛ්‍යාවක් තියෙන්න පුළුවන්. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ශුන්‍යෙන් බෙදුනම අනන්තයි. ඒක වෙන්නේ කොහොමද බලමු. උදාහරණයක් වශයෙන් දාන්නම්. මෙන්න මේකත් බලාගන්න. වැදගත් හින්දා කරන්නේ ඉතින් මේක අටපාඩමේ තියාත්තත් ඇති. 1 බෙදීම බිඳුව සමානයි. මම සුළු කරලා අනන්ත වෙන බව පෙන්වන්න හදන්නේ. 1 බෙදීම අර ශුන්‍යයට නිශ්චිත අගයක් නැහැ. අපි මේ බිඳුව කියලා දාන එකේ අදහස චූටි සංඛ්‍යාවක් කියන එක. චූටි සංඛ්‍යාවක් කියන්නේ 0.0.0.0 මොහොම බිඳු ගොඩාක් ඇවිල්ලා එක වගේ. 1 බෙදීම මේ ශුන්‍ය කියන්නේ ඊටාම කුඩා සංඛ්‍යාවක්. බිඳුව කියලා ඉවරයක් කරන්න බෑ. කියන්නේ බිඳුව කියන්නේ 0.010යි එක වෙන්න පුළුවන් 0.100යි එක. ඒ වගේ චූටි මගයක් මේ තියෙන්නේ. එතකොට එහෙනම් මේක ලියන්න පුළුවන් 10 බලයක් ලෙස ඔයගොල්ලෝ ලියන්න දන්නවා මෙහෙම ඒවා. දශම එකයි කියන්නේ 10 ඍණ 1යි. ඒ වගේම 0.01යි කියන්නේ 10 ඍණ 2යි. ඒක දන්නේ නැති අය පොඩ්ඩක් මතක් කරගන්න. ඒ වගේම මේ බිඳු ගානට සමාන 10 ඍණ බලයක් එනවා. 0.001 නම් ඔක 10 ඍණ 3යි. කොහොම ලියන්න පුළුවන්. ඒ වගේ එහෙනම් මෙතන 0.001යි එක ආවයි කියලා හිතන්නකො. ඒ කියන්නේ බිඳුවයි කියන්නේ ඉතාමත් පුංචි සංඛ්‍යාවක්. එහෙනම් මේක ලියන්න වෙන්නේ එකයට 10 ඍණ 100යි කියලා බිඳු 100ක් තියෙනවා නම් මෙතන. 100ක් මොන්නේ නැහැ. අඩු වගේක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. නෑ එකට 10 ඍණ 100යි. එතකොට දර්ශක නීති මතක් කරගන්න වෙයි. දර්ශක නීති වලින් කියනවා හරයේ තියෙන බලයක් සහිත යම් සංඛ්‍යාවක් ලවයට ගියොත් එහෙම මොකද? සංඛ්‍යාවේ බලයේ ලකුණ මාරු වෙනවා.
මෙතන ඍණ 100 නම් ධන 100 වෙනවා. ඔය නීති පොඩ්ඩක් අලුත් කරගන්න මතක් කරගන්න ඕගොල්ලෝ. 10 ඍණ 100 උඩ යද්දි 10 ධන 100 වෙනවා. 10 ධන 100යි. ඒ කියන්නේ 1.100ක් නේද? 1.0 බර ගානක් ඔක ලියලා ඉවර ගන්නත් බෑනේ. බෝඩ් එකේ තිරමදි. එහෙනම් 1.0 බර ගානක් වෙනවා කියන එක දවස බලමු අපි. 10 පහේ බලයක් තිබුණා නම් එහෙම ලක්ෂයයි. 6 බලය මිලියනයි. අනිකන් කියන්නම් මම සංඛ්‍යා ගැන පොඩ්ඩක් මතක් වෙන්න. 10 6 කියන්නේ මිලියනයි. ඒ වගේ වලට නම් අපි අගයක්වත් නියම කරලා තියෙනවා. 10 7යි කියන්නේ කෝටියයි. එතකොට සාමාන්‍ය මිලියන 1000ක් බිලියනයි කියලා කියන්නේ 10යි. 6 ඒවා 1000ක් කියන්නේ 10 9ක් වෙනවා. 10 9 කියන්නේ බිලියනයි. කොහොම වෙන්නේ? ඊට පස්සේ බිලියන 1000ක් ට්‍රිලියනයි. 10 12 කියන්නේ ත්‍රිලියනයි. එහෙමයි සංඛ්‍යාවල තියෙන්නේ. ඉතින් ඔතනින් එහාට අපි එච්චර ගණන් කරන්නෙත් නැහැ නේ. ඔච්චර සල්ලිත් නැහැ නේ. ගණන් කරලා ඉවර කරන්න බැරි සංඛ්‍යානේ 10 12 කියන්නේත් ඇත්තටම නිකන් අතිවිශාල සංඛ්‍යාවක් අනන්තයි කියලා හිතනවා අපි. එතකොට 10 100යි කිව්වොත් මොකද්ද කියලා හිතන්න පුළුවන් නේ. 10 100 බලය කිව්වොත් එහෙම 1.100ක් කියන්නේ අපිට ගණන් කරලා ඉවර කරන්න බෑ. අන්න ඒ වලට කියනවා අපි අනන්තය කියලා. මේක අපි එළඹෙලා නැත්තම් ඊතලයක් දාලා කියමු අනන්තය. මේ වගේ සංඛ්‍යාවලට කියන්නේ අනන්තයයි කියන. 10 12ට නම් අගයක් තියෙනවා. ඒක අනන්තෙම නෙමෙයි. නමුත් 10 20ක් විතර ආව කියන්නේ අපිට අපි ගණන් කරන සංඛ්‍යාවක් නෙමෙයි. ඒක නිසා 10 100 වගේ આવත් නම් කොහොමත් අනන්තයි. එහෙනම් අද ඉගෙන ගන්න එක අපරිමිත සංඛ්‍යාවක් කියනු 10 විශාල බලයක් සහිත සංඛ්‍යාවක්. 10 විශාල බලයක්. මෙන්න මෙතන එක බෙදින් බිඳුව අනන්තය ලැබෙන විදිහ චුට්ටක් කියලා තියෙනවා. ගානකට ආව නැතත් දැනුමට ඔක අවශ්‍යයි. සයි සීමාව ගැන ආයි කියන්නේ අපිට භාවිතා වෙන තැනක් එක්කෝ සීමාව මොකටද කියන වගේ නිකන් අදහසක් කියන්න පුළුවන්ද? සීමාව මොකටද කියනවා නම් අර මම ඉස්සලා පෙන්නුවෙත් ඒකයි. මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක අපි දැන් ප්‍රස්ථාර අඳිනවනේ සාමාන්‍යයෙන් ඔය දැන් කල් රේඛාවක් ඇඳද්දත් මෙහෙම එකක් නෙන්නේ. දැන් මේ වගේ ප්‍රස්ථාරයක් මගම අපි දන්න මූලිකම ප්‍රස්ථාරය මේක. ඒතර මේ වගේ සීමාවක් ගන්නවා නම් x සමානයි 8 විට y වල අගය සීම තමයි මේකෙදි කරන්නේ. x සමානයි 8 වෙද්දි y වල අගය y වල අගය මෙච්චරයි කියලා හොයාගන්න පුළුවන්. 9 කියලා කියමු y වල අගය 9. x සමාන 8 වෙද්දි y සමාන 9යි කියලා වගේ දෙයක් හොයාගන්න පුළුවන් සීමාව හෙව්වා. උදාහරණයක් කියනවා y සමානයි. එතකොට x ධන ගමු 8 වෙද්දි නේ. y සමාන x ධන එක වගේ සිතයක් ගන්න වෙනවා. මෙන්න මේ සිතේ x වල සීමාව 8 වෙද්දි y වල අගය කීයද 9 එකතු කරාම 8යි 1යි 9යි. අන්න ඒ අගය සේම කරන්නේ. නමුත් අපිට හම්බෙන සිත හැම එකක්ම මේ වගේ ලේසියව නෙමෙයි. සමහර ප්‍රස්තාර තියෙනවා මෙහෙම. කැඩිච්ච ප්‍රස්තාර. මෙහෙම ඇවිල්ලා මෙහෙම ප්‍රස්තාරක් තියෙනවා. අන්න එතකොට අපි කියනවා මෙන්න මේ වගේ අගය කියලා. මම මේ ටිකක් සංකීර්ණ දෙයක් කියන්න සමහර විට. මේක සම්තතික නොවන ප්‍රස්තාර කියලා අහලා තියෙනවද දන්නේ නැහැ. සම්තතික නොවන සිත කියලා කියන්නේ මේ වගේ. කැඩිලානේ. මේ ලක්ෂයේදී කැඩිලා. එහෙනම් අපි මෙතන අගය අපි ගමුකෝ x සමාන 3 කියලා. එහෙනම් අපිට
සීමාව හොයලා කියන්න පුළුවන් x සමාන 3 වෙද්දී සිතේ සම්තතික නැහැ කියලා. මොකද අගයන් දෙකක් තියෙනවනේ වයිටනේ. උඩ එකයි යට එකයි. තව තියෙනවා මේවල වමත් සීමා දකුණත් සීමා කියලා. දකුණෙන් 3ට එන්නත් පුළුවන්, වමෙන් 3ට එන්නත් පුළුවන්. මේ දෙක අසමානයි නම් සීමාව පවතින්නේ නැහැ කියලා කියනවා. ඔය සීමාව හොයන්නේ අර අදාළ ලක්ෂයකදී x වල අගයට අදාළව y වල අගයක් පවතිනවද නැද්ද කියලා තීරණය කරන්න විතරයි. ඔයගොල්ලෝ දැන් දිගටම ගණිතය කරමින් දන්නේ මහාන ප්‍රශ්න බඳගත්තා. අර අවකලනය කරපුවා ඉන්නවනම් yx අවකලනය කරපුවා ඇති කවුරු හරි. එතකොට යම් ලක්ෂයකදී අවකලන සංගුණකෙන් අදහස් වෙන්නේ dy බෙදීම dx කියලා මතක ඇති සමහරවිට. කරලා තියෙනවනම් අවකලන සංගුණය කියලා හොයන්නේ අනුක්‍රමණය. මෙතෙන්දී අර උපරිමයක් සහිත ප්‍රස්ථාරයක නම් dy බෙදීම dx සමානයි 0යි කියලා අරගෙන තමයි කරන්නේ. ගන්න එක්කෙනෙක් හරි ඇති සමහරවිට. ඒත් මේකෙත් එහෙම අදහසක් තියෙනවා. ඒ සීමාව හොයන එකේ අදහස තමයි අදාළ සීමාව විදිහ නැත්නම් අදාළ දැන් අපිට තරගයක් කියලා නෑනේ. x සමාන 1 වෙනවා නම් x සමාන 1 විට ශ්‍රිතයේ අගය කොච්චරක්ද කියලා හොයන එක තමයි. ඒකට නිශ්චිත අගයක් පවතිනවාද කියලා හොයන එක තමයි සීමාව කියලා හොයන්නේ. එතකොට ඒ අගයේ වැදගත් වෙනවා අවකලනයටත්. අවකලනයත් පාවිච්චි කරන්නේ සීමා සම්බන්ධ නීති පාවිච්චි කරලා. එතකොට අපිට මේ සීමාව හොයද්දී ප්‍රස්ථාරය අඳින්න නැතුව හිතාගත්ත හැටි නිශ්චිත අගයක් තියෙනවද නැද්ද කියලා නේද? එන්නේ උත්තරේ. අන්න හරි. ඔව් ප්‍රස්ථාර අඳින්නේ නැහැ. හැබැයි ඔයගොල්ලන්ගේ සිලබස් එකේ මම දැක්ක ප්‍රස්ථාරත් අඳින්න තියනවද මන්ද? ඉදිරියේදී. ඒ කියන්නේ අවකලනය කරාට පස්සේ ප්‍රස්ථාරයකුත් අඳින්න තියෙනවා මං හිතුවා. පොඩි ලොකු ඒවා නෙමෙයි. ගොඩාක් ගැඹුරට නෙමෙයි සරලව ප්‍රස්ථාරයක් එහෙමත් ඇඳීම තියෙනවා. අපි ගණන් ටිකක් හදමු. ගණන් ටිකක් හදලා තව අර වෙන ප්‍රශ්නත් අහන්න ඕගොල්ලෝ ඉස්සරහට. දැන් මෙහෙම දේවල් තියෙනවා. නමුත් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන මම හිතන්නේ මම දැක්ක විදිහට නම් නිකන් සරල ගැටලුවක් සෑදීම විතරයි වගේ. බලමුකෝ. ඔව්. එච්චර ගැඹුරට ඕනේ නැහැ. ඔයගොල්ලෝ සර්ලගෙන් පොඩ්ඩක් අහලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට ඕන නම්. මොන මට්ටමෙන්ද ප්‍රශ්නේ එන්නේ කියලා. ලොකුවට ගැඹුරට අහන්න නැහැ වගේ මම නම් දැක්කේ අර අසයින්මන්ට් එකක් දැක්කම. ඒක තිබුණා එහෙම. හරි. හරි දෙවෙනි එක දාන්න ඒකේ. දෙවෙනි කරුණ වශයෙන් දාන්න මේ අපරිමිත සංඛ්‍යාවල. මෙන්න මේක. ලියන්න කලින් අපි වචනේ කියමු. දැන් පොඩ්ඩක් බලන්න. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිත සංඛ්‍යාවකින් බෙදුනොත් ලැබෙන්නේ බිඳුව. මේකත් කටපාඩමේ තියෙන්න ඕනේ. ඕනෑම තාත්වික සංඛ්‍යාවට මම 1 කියලා දැම්මා. ඒක අනන්තයෙන් බෙදුවොත් ලැබෙන්නේ 0යි. ඒක නම් හිතන්න එච්චරම අපහසු නෑ. 1 කියන්නේ සාමාන්‍ය සංඛ්‍යාවක්. 1 කියන්නේ පළවෙනි ඉලක්කමනේ 1. ඒක අනන්තයෙන් බෙදුනා කියන්නේ අතිවිශාල සංඛ්‍යාවකට බෙදුවොත් එහෙම 1 කියන එක. දැන් මෙහෙම හිතුවා. 1 2ට බෙදුවොත් භාගයයි. 1 5ට බෙදුවොත් තව කුඩා වෙනවා. දශම 2යි. 1 10ට බෙදුවොත් දශම 1යි. එහෙනම් ඉතින් 1 කියන එක අනන්තයට බෙදුවොත් එහෙම තව කුඩා වෙලා ගිහිල්ලා ශුන්‍යය තමයි ලබා ගන්න. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිතයෙන් බෙදුනොත් ශුන්‍ය ලැබෙයි කියලා ලියමු. වචන ලියන්න ළමයි. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් නෝට් එක ටිකක් වේගෙන් කිව්වට කමක් නැහැ සටහන කට්ටිය ලියගෙන. එහෙමද? හරි. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිත සංඛ්‍යාවකින් බෙදුණු විට ශුන්‍ය ලැබේ. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිත සංඛ්‍යාවකින් බෙදුණු විට ශුන්‍ය ලැබේ. අයන කට්ටිය ෂෝට් නිකන් අර කටුවට වගේ දාගන්න නේද? අදිසියලන් තියෙන්නේ බායිනේ. අනිවාර්යෙන්. එහෙම තමයි යෝනේ. ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිත සංඛ්‍යාවකින් බෙදුණු විට ශුන්‍ය ලැබේ. ඒකට උදාහරණයක් දාන්නම්. පේනවනේ ගන්න. මෙන්න මේ උදාහරණයක් දාන්න ඒකට. එක බෙදීම අනන්තය සමානයි. ඉස්සලා කිව්ව විදිහට අනන්තය කියන්නේ 10 විශාල බලයක් සහිත සංඛ්‍යාවක්. 10 50 වගේ එකක් දාන්න. එහෙනම් ඒක සමානයි දර්ශක නීතිය අනුව 10 ඍණ 50යි. එහෙනම් 10 ඍණ 50යි කියන්නේ 0.0 තව බිංදු 49ක් ඇවිල්ලා ඒකේ ඉන්න බිංදු ගොඩාක් ගිහිල්ලා 1. එහෙනම් අනිවාර්යෙන් බිංදුවයි නේද? ඉතා කුඩා සංඛ්‍යාවකට කියන්නේ ශුන්‍ය කියලා. සමානයි බිංදුව. උදාහරණයක් ඒක දාන්න. 1ට අනන්තය කියන්නේ බිංදුවයි කියලා මතක තියාගන්න.
දෙකට ලිව්වා අපි ඕනෑම තාත්වික සංඛ්‍යාවක් අපරිමිතයෙන් බෙදුණු විට ශුන්‍ය ලැබේ. උදාහරණයට මේක දාමු. පොඩ්ඩක් ඉන්න ළමයි. කවුරු එක්කෙනෙක් කිව්වනම් හරි ලියලා ඉවරෙච්ච ගාම සමහර අය එහෙම ඉන්නේ ලියන්නේ. හරි සර්. ඉවරෙච්ච ගාම කිව්වනම් මම ටක් ගාලා වමලා කරනවා ඉතුරු ටික. හරි සර්. හරි. දැන් ළමයි අර්ථ විරහිත සංඛ්‍යා. අර්ථ විරහිත සංඛ්‍යා කීපයක් අපිට දැනගන්න වෙනවා සීමාව යද්දී. මොකද සමහර ලාවට මෙහෙම සංඛ්‍යා ලැබෙනවා සීමාව යද්දී. අර්ථ විරහිත සංඛ්‍යා. එතකොට සුළු කරලා තමයි ගණනය කරන්නේ ඒකයි යා. අර්ථ විරහිත සංඛ්‍යා කීපයක් තියෙනවා ලියාගන්න. මෙන්න මේ වගේ සංඛ්‍යා වලට අර්ථයක් නැහැ. බිඳුව බෙදින් බිඳුව. මම පෙන්නන්න අර්ථයක් නැහැ කියලා. නමුත් දැන්ට අගේ විතරක් කියලා තියෙනවා. බිඳුව බෙදින් බිඳුව. ඒ වගේම අනන්තය බෙදීම අනන්තය. අනන්තය ඍණ අනන්තය. බිඳුව වැඩි කිරීම අනන්තය. බිඳුවේ බිඳුව වෙනි බඩ. ගැටලුවකදී මෙහෙම උත්තර આવොත් එහෙම අවසානයේදී ප්‍රශ්නයක් අනන්තයේ බෙදීම අනන්තයෙන් කරලා තියෙනවා නම් අපි සුළු කිරීමේ වරද්දක්. එහෙම නැත්නම් සීමා හොයන ක්‍රමයේ වරදක් වෙලා තියෙන. ඒකයි ওই ටික මතක තියාගන්න වෙන්නේ. කොහොමත් ගණිතය හදාරද්දි මේ වගේ දේවල් පොඩ්ඩක් බලන්න බිඳුව බෙදින් බිඳුවට අදහසක් කියන්න බැරි වෙයි. පෙන්නන්නම්. ලියාගන්නකො ඊට පස්සේ වෙන්නේ. සර් මේ කට්ටිය කියනවා ලියන්න කියලා වෙලාව ඕනේ නෑලු. සර් බෝඩ් එකේ ලියන හැම එකම ලියා ගන්නවා. ඒකින්ද ලියන්න කියලා වෙලාව ඕනේ නෑ කියනවා. ඕනේ නැහැ කියනවා. හරි. සර් ඒක දිගට කරන්නේ. එහෙනම් බිඳුව බෙදින් බිඳුව කියන එකේ අර්ථයක් නැහැ යන්නේ මේකයි. බිඳුව බෙදින් බිඳුව ගත්තොත් එහෙම බිඳුව කියන එක නිශ්චිතගයක් නෙමෙයිනේ. මේ බිඳුව කියන එක 10 ඍණ 100 වෙන්නත් පුළුවන්. 10 ඍණ 50 වෙන්නත් පුළුවන් නේද? ඒක නිසා මම නිකාගයක් දාලා පෙන්නන 10 ඍණ 100. මේ බිඳුව. මේ බිඳුව 10 ඍණ 50. එහෙම ගත්තොත් එහෙම උත්තරේ දර්ශක නීතිය අනුව ඍණ 100 මේ ඍණ 50 උඩ ගියොත් ධන 50 වෙනවා. 10 ඍණ 50යි උත්තරේ බිඳුවයි. 10 ඍණ 50 කියන්නේ ඉතා කුඩා සංඛ්‍යාවක් බිඳුව නෙවෙන්නේ නේ. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. බිඳුව වෙදින් බිඳුව සමානයි මම අගයන් වෙනස් ඒවා දානවා. 10 ඍණ 100ම ලියන්නම් යට තියෙනවා යට බිඳුවට අදාළයි 10 ඍණ 200. 10 ඍණ 100 යට 10 ඍණ 200. එතකොට මේක උඩ ගියොත් එහෙම දර්ශක නීති මතක් කරගන්න ඍණ 100 ධන 200. ඍණ 100 ධන 200 වෙදි 10 ධන 100යි එන්නේ. 10 100 වෙනි බලය කියන්නේ අනන්තයයි නේද? එහෙනම් නිශ්චිත අදහසක් ගන්න බෑනේ. අර්ථයක් නැහැ. මොකද මේ බිඳුව සහ බිඳුව වෙදින් බිඳුව වෙද්දි බිඳුවට නිශ්චිත අගයක් නැති නිසා අගේ තීරණය කරන්න බෑ. බිඳුව වෙන්නත් පුළුවන් අනන්ත වෙන්නත් පුළුවන්. බිඳුවට නිශ්චිත අගයක් නැති හින්දා. ඒ නිසා මේ වගේ සංඛ්‍යාවලට අර්ථයක් නැහැ. අනිත් ඒවාත් එහෙම තමයි. මේ බලන්න අනන්තයෙන් අනන්තයක් අඩු කරන්නද මාර වැඩක්. මෙතන අනන්තය කියන්නේ 10 ඍණ 10 50යි. මෙතන 10 50ම වෙන්නත් පුළුවන් හරියට මෙහෙම වුණොත් බිඳුවයි. නැත්තම් වෙනත් අගයක් වුණා.
ඒකද නිශ්චිත අගයක් නැති සංඛ්‍යා අතර අඩු කිරීම බෙදීම වගේ වලට අදහසක් ගන්න බෑ. මේ බිඳුවට සහ අනන්තයේ නිශ්චිත අගයක් නැති නිසා එක එක උත්තර ගන්න විදිහට සුළු කරන්න පුළුවන්. ඒ වගේම මේ බිඳුවේ බලය ඕනෑම සංඛ්‍යාවක බිඳුවේ බලය එක තමයි. නමුත් බිඳුව කියන්නේ සංඛ්‍යාවක් නෙමෙයි නේද? නිශ්චිත අගයක් නැති සංඛ්‍යාවක් නෙමෙයි. නිශ්චිත අගයක් නැහැ අතන. බිඳුව කියන්නේ අදහසක් විතරයි. ඉතා කුඩා සංඛ්‍යාවක් කියන එක විතරයි. ඒකේ බිඳුවේ බලයට එක දාන්න බෑ. ඕනෑම භාග සංඛ්‍යාවක බිඳුවේ බලය එකයි. එකේ බිඳුවේ බලය එකයි. අනන්තයේ බිඳුවලත් ඇත්තටම අදහසක් නැහැ. බිඳුවේ බලයට අදහසක් නැහැ. ඒවා අපිට එන්නේ නැහැ සාමාන්‍යයෙන් බිඳුවේ බලය වගේ එකක් එන්නේ නැහැ. සීමාව හැදි මේ වගේ වණන් එනවා. මේ දෙක වෙනවා. මේ වගේවත් එච්චර ඉන්නේ. මේ අදහස් දෙක තමයි වැඩිපුරම අවශ්‍ය වෙන්නේ. මේ වලට නිශ්චිත අගයක් නැහැ කියන එක. රයිට්. ඊට පස්සේ යන පහත සංඛ්‍යා වලට අර්ථයක් ඇත. මෙන්න මේ වගේ සංඛ්‍යා ටිකක් තමයි වැලු බැලමට අදහසක් නැති වුණාට අදහසක් ගන්න පුළුවන්. පහත සංඛ්‍යා වලට අර්ථ ඇත. පහත සංඛ්‍යා වලට අර්ථ ඇත කියලා ලියාගන්න. මේ සංඛ්‍යා කීපයක් පෙන්නන්න. බලමු වැඩි කරලා. අනන්තයේ වැඩි කිරීම අනන්තය. අනන්තයේ වැඩි කිරීම අනන්තය කියන්නේ ළමයි අනන්තයේ වර්ගයනේ. දෙකම එකයි. එතකොට ඉතින් අනන්තයේ වර්ගුණ විශාල සංඛ්‍යාවක් වර්ග කරොත් අනිවාර්යයෙන් ලැබෙන්නේ විශාල සංඛ්‍යාවක්. ඒක නිසා ඒක අනන්තයම තමයි. අනන්තයේ වැඩි කිරීම අනන්තය කියන්නේ අනන්තයේ වර්ගය. ඒක සමානයි අනන්තයට. අතිවිශාල සංඛ්‍යාවක් කියන අදහසක් පමණයි. අගයක් දන්නේ නැහැ. ඒ වගේම බිඳුව බෙදීම අනන්තය. මේවා ළඟින් යනවා පොඩ්ඩක්. ඒක මේ වගේ තමයි පෙනුම. ඒ වුණාට මේකට අදහසක් තියෙනවා. කාටද කියන්න පුළුවන් බිඳුව බෙදීම අනන්තයට අගයක්? කවුරු එක්කෙනෙක් කියන්න බලන්න. නිකන් හිතලා ඔයගොල්ලෝ ගණිතය දැන් හදාරන අයනේ. බිඳුව බෙදීම අනන්තයට අගයක් කොච්චරද කියලා. වැරදුනට කමක් නැහැ. ඔයගොල්ලෝ මැත්ස් කරනම අයත් නෙමෙයි නේද? අදහසක් කියන්න බෑ. බිඳුව බෙදීම අනන්තය කියන්නේ බිඳුව. බිඳුව. බිඳුව එනේ යන්න හරි. බිඳුව බෙදීම අනන්තයේ බිඳුවක් වෙන්න හේතුව තමයි සර් සෝරි ඔයා පොඩ්ඩක් මියුට් වුණා සර්. සර් ඔයාව මියුට් වුණා පොඩ්ඩක් අන්මියුට් කරන්න. බිඳුව බෙදීම අනන්තයේ බිඳුවයි තමයි. එහෙම වෙන්නේ. බිඳුව කියන්නේ ඉතා කුඩා සංඛ්‍යාවක්. එතකොට ඒක තවත් කුඩා කොටස් වලට බෙදෙන අනන්තයෙන් බෙදෙන්නේ. අන්න ඒවට අදහස් තියනවා ළමයි. එහෙනම් අනන්තයට බය වෙන්න එපා. ඊට පස්සේ ගානක આવොත් එහෙම අගයක් දාන්න පුළුවන්. මේකත් එහෙම එකක්. අනන්තයේ බෙදීම බිඳුව. කීයක් වේද? අනන්තය අනන්තය. අනන්තය යන්න හරි. අනන්තයම වෙන්න හේතුව තමයි අනන්තය විශාල සංඛ්‍යාවක්. අර තව කුඩා සංඛ්‍යාවකින් බෙදනවා කියන්නේ 10 ඍණ බලයක් වගේ ඉතින් 10 ඍණ 50ක් වගේ සංඛ්‍යාවක් නේද? එතකොට අනන්තය 10 ඍණ 50 අඩු ගියාම 10 ධන 50යි. ඕක වැඩි කිරීම අනන්තය වෙන්නේ. අනන්තයම. එහෙම ලියන්න ඕනේ නැහැ ඉතින්. අනන්තයේ බෙදීම බිඳුව කියන්නේ අනිවාර්යයෙන්ම අනන්තයම තමයි. ඒ සංඛ්‍යාවට අදහසක් තියෙනවා. කොහොම කීපයක් දාමු. අනන්තයේ තුන්වෙනි බලයක් මෙතන තිබුණා හැබැයි දෙවෙනි බලය සමානයි අනන්තයයි. ඔන්න ඒ වගේ අවස්ථාවක් එහෙම දාන්න. විතර එන්නේ නැහැ ළමයි. සමහරවිට එන්නෙම නැති වෙන්නත් පුළුවන් ඕගොල්ලන්ගේ ගැටලුවලදී. නමුත් මෙහෙම ගණිතයේ වැදගත් අවස්ථා කීපයක් තියෙනවා. මේ වලට අර්ථ නැහැ. හරි ඉච්චරයි මේ අමතර දේවල් කරන්නේ. ඊට ගැති. මේව ලියමු. එතකොට මේ ඔය වචනෙන් දෙනවා ටික දෙන්න ඕනේ නේද? දෙන්න ඕනේ. කියන වචනෙන් x පරිමිත අගයක් ගන්නා විට x පරිමිත ඒ කියන්නේ අනන්තයට යන්නේ නැතුව x පරිමිත අගයක් ගන්නා විට පහත ශ්‍රිතවල සීමා සොයනු ලැබේ. නැත්නම් පහත ශ්‍රිතවල x පරිමිත අගයක් ගන්නා විට පහත ශ්‍රිතවල සීමා සෙවිය හැකි වේ.
පළවෙනි එක බහුපද සිත. දෙවෙනි එක පරිමේය සිත. මොනවාද කියලා බලමු. පරිමේය සිත. තුන්වෙනි එක වීජීය. හතරවෙනි එක ත්‍රිකෝණමිතික සිත. ඒ කියන්නේ අර sin x cos x වගේ සම්බන්ධයව. අපි එදා මේ තුනක් වෙනකම්ම කරා නිකන් ගණන් එක ගාන වගේ හැදුවා. ඔයගලන්ට එතන ටක් ගාලා එන්න පුළුවන් වුණා. ත්‍රිකෝණමිතික සිත. ඔය වර්ග හතරෙම සීමා සීම කරනවා x ලගේ හැබැයි x ලගේ අනන්ත වෙන්න බෑ. x ලැබෙනවා 5. x ලැබෙනවා 8 වගේ අනි ඉලක්කමකට යන අවස්ථාව විතරයි. ඍණ ගන්න වෙන්න පුළුවන් ඍණ එක. හරි මේවත් ඔයගොල්ලෝ ලියා ගන්නවටක් ගන්න. ඒක නිසා එහෙනම් මම ඉතින්ට පයින්නවා. කියන්න ඉස්සෙල්ලා මේ නම් ඉතින් ඉවරයිද නේද? මට සැකයි. බහුපද සිතවල සීමාව. බහුපද සිතවල සීමාව සෙවීම. උදාහරණකින්ම පටන් ගමු. මෙන්න අලුත් මෙන්න මේ පොතකින් මම ගණන් නැත්තම් මම නිකන් එකක් දෙන්නම්. එදා දුන්නේ නැතුව වෙනත් උදාහරණ දෙන්නම්. බහුපද සිත කියන්නේ ළමයි මේ වගේ වලට. බහුපද පද ගොඩක් තියෙන අර එකතු විතරයි තියෙන්නේ. මේවල බෙදීම් වගේ ඒවා නැහැ. මෙන්න මේ 5x ගණය, ධන 8x, ධන 3 වගේ සිතයක්. මෙන්න මේ වගේ එකට කියන්නේ බහුපද සිතයක් කියලා. මේකේ බෙදීමක් මොකක් හරි තිබුණොත් එහෙම ඒක බහුපද සිතයක් නෙමෙයි. ඒක පරිමේය සිතයක් කියලා කියන්නේ. මෙන්න මේ වගේ බහුපද සිත. හරි ඒක එතකොට බහුපද සිතයක් කරන මේ වගේ කියලා කියන්න ඕනේ. අපි සීමා ටිකක් හොයමු. කියන උදාහරණය fx සමානයි 5x ගණය ධන 8x ධන 3. v x ලැබෙනවා ඍණ 1 විට සීමාව x ලැබෙනවා ඍණ 1 විට සීමාව කියලා හොයන්න බලන්න සීමාව. ලිමිට් x ලැබෙනවා ඍණ 1 fx කියලා ලියන්න ළමයි කමන්නේ. fx කෙලින්ම මගේ ආදේශ කරන්න. මේකේ ආදේශයේදී ප්‍රශ්නයක් එන්නේ අර නිකමටවත් එන්නේ අර කිව්ව විදිහට අර්ථ විරහිත සංඛ්‍යා. ආදේශ කරන්න ඍණ 1 වෙතෙන්. පහ වාරයක් ඍණ 1 තුන්වෙනි බලය ධන 8යි ඍණ 1 ධන 3යි. එහෙනම් උත්තරේ 5යි ඍණ 1 3 බලය. දර්ශකයේදී මතක් කරගන්නද? ඍණ 1 ඍණ 1 ඍණ 1 වැඩි කරාම ඍණ 1ක් ඉතුරු වෙන්නේ නේ. ඍණ 1 3 බලය. ඍණ 1 වර්ගය આવොත් ධන 1යි. ආය ඍණ 1 වැඩි වෙද්දී ඍණ 1යි. ඒකින්ද ඍණ 1 5යි වැඩි වුණාම ඍණ 5යි ඍණ 8යි ධන 3යි. එහෙනම් මෙතන ඍණ 13යි. සෝරි. ඔව්. ඍණ 13යි ධන 3යි. ඍණ 13යි ධන 3යි එකතු වෙද්දී ධන 10යි. ධන දාන්න ඕනේ නැහැ. කෙලින්ම 10 දාන්න. අර ඉස්සෙල් එක්කෙනෙක් ඇහුවාගේ මේකේ අදහස මෙන්න මේකට ප්‍රස්ථාරයක් යන්නයි කියලාමයි. අනිවාර්යෙන් මේකට x වගේ යන ආදේශ කර කර අර O level කාලේ වගේ x බිඳුව 1 2 3 ඒ වගේම ඍණ 1 ඍණ 2 ඍණ 3 එහෙම අගයන් දාලා ප්‍රස්ථාරය හැඩ යන්දාම මේකෙන් ඍණ 1 සීමාව හොයනවා කියන එක අදහස x ඍණ 1ට යද්දි y වලගේ නැත්නම් fx වලගේ 10යි කියලා ලැබෙන්නේ සීමාව. පවතිනවා. බහුපද සිතවල සීමාව පවතිනවා. සම්තතිකයි ප්‍රස්ථ. සම්තතිකයි කියන්නේ නොකැඩුණු ප්‍රස්ථාරයක් නැදනම් මේක. මොනවා හරි නොකැඩුණු ප්‍රස්ථාරයක් මේකට අඳින්න පුළුවන්. x වලගේ ඍණ 1ක් වෙද්දි y වලගේ ධන 10යි කියලා එවෙලා. සතන ධන 10 දෙන්නේ උත්තරේ. දාන්නස වැරදුනා මට. ඍණ 8යි ඍණ 5යි ඍණ 13යි ධන 3 එකතු වුණා. ධන. ඍණ 13 සෝරි ඍණ 10යි. හරිද? මේක එන ප්‍රස්ථාරය මම යන්නේ උඩින් මේ පල්ලෙහෙන් මේක. x වල සීමාව ඍණ 1ේදී y වලගේ ඍණ 10යි කියන එක මේක මෙහෙම. මේ ප්‍රස්ථාරය ඔන්නගේ ප්‍රස්ථාරයක් එන්නේ y හා x අතර. හරි බහුපද සිතේක සීමාව ඔය විදිහයි. උදාහරණ ඕන තරම් කර හැකි. එහෙනම් ඒ වර්ගය අතහැරියා ඊළඟ එකට යනවා.
ඊට පස්සේ අපි කරන්නේ පරිමේය සිතවල සීමාව. පරිමේය සිතවල මේක ඍණ 10 උත්තරේ සීමාව. පරිමේය සිත කියන්නේ ළමයි මේ වගේ y සමානයි x වර්ගය ඍණ 8x ධන 3 බෙදීම 5x ධන 2. ඔන්න ඔය වගේ සිතයක් આવොත් මේ බෙදීමක් සහිත සිතයක්. ඒවලට කියන්නේ පරිමේය සිත. එතකොට තියරි වශයෙන් ඉගෙන ගන්න ඕනේ නෑ නිකන් ඒක මතක තියාගන්න බැරි වෙන එකක් නෑනේ බෙදීමක් සහිත සිතයක් අනිවාර්යෙන් පරිමේය සිතයක්. හරි යෝග්‍ය සීමාවක් වෙමු ආදේශ කළ කරමු. පරිමේය සිතවල සීමාව කියලා කියනවා. මම උදාහරණයක් දෙන්නම්. මේකට ආදේශ කරාට අවුලක් වෙන්නේ නැති හින්දා මම මේ ගානක් ගන්නම්. අපිට හොයන්න කියන ලිමිට් මම මෙතන ඉස්සරලා x එළඹෙනවා ඍණ 1 විට සීමාව දෙන්න. මේකේ අර්ථ විරුද්ධ සංඛ්‍යා આવොත් තමයි සුළු කිරීම වෙනස් කරන්න වෙන්නේ. මේකෙදි ආදේශ කරලා බලන්න. මෙතන x කියන්නේ ඍණ 1යි. ඍණ 1 වර්ගය ධන 1යි. ආදේශ කරලා ලියනවා පිළින්න. ධන 1යි. ඍණ 8 ඍණ 1කින් ගුණ වෙද්දි ධන 8යි. ධන 3යි. විදීම 5 වරක් ඍණ 1 නේද x කියන්නේ. 5 වරක් ඍණ 1 ඍණ 5යි. ධන 2යි. සමානයි. මෙතන 9යි 9යි 3යි 12යි. 12 බෙදීම ඍණ 3යි නේ. ඍණ 5යි ධන 2යි ඍණ 3යි. එහෙනම් 12ට 3 වරක් 4යිනේ ඍණ 4යි උත්තරේ. බලන්න ඒක දෙන්නේ කියලා. හරි සර්. right. අපිට හොයන්න කියන ලිමිට් එක එළිම ලියලාම දෙන්නම්. ඒකේ දෙවෙනි එක ගමු. ලිමිට් එකක් වෙන්න තියෙනවා මේකම වෙනස් එකක් දෙන්නම්. x වර්ගය ඍණ 1 බෙදීම x ඍණ 1. x එළඹෙනවා 1 විට සීමාව දෙන්න කියලා කියනවා. ඔන්නෝ ගානක් තියෙනවා. එතකොට මේකෙදි සුළු කරන් යන්න. x වලගේ එක ආදේශ කරන්න ඕනේ. ඔන්න මම හොයනවා ආයෙ පාරක්. මෙතන ලියන්නයි. සමානයි. මේකට ආදේශ කරලා බලන්න ළමයි එක කියන එක. x එක ආදේශ කරොත් 1 ඍණ 1 බිඳුවයි. මේකට ආදේශ කරාම මෙන්න සංඛ්‍යා මන් නිකන් ලියන්න. x එක ආදේශ කරාම එකේ වර්ගය 1යි. එකෙන් එකක් අඩු වුණාම බිඳුවයි. බිඳුව බෙදීම බිඳුවක් කියන්නේ නේද? x වලගේ එක වෙද්දි 1 ඍණ 1 බිඳුවයි. ඒතර බිඳුව බෙදීම බිඳුව කියන්නේ අර්ථ විරහිත සංඛ්‍යාවක්. එහෙම අර්ථ විරහිත සංඛ්‍යා එනවා නම් මේක මෙහෙම තියලා සුළු කරන්නේ නැහැ. මොකද මේ අර්ථ විරහිත සංඛ්‍යා ගෙනාව කියන හරියටම තීරණය කරන්න බෑ. මොකද බිඳුව කියන්නේ කීයද දන්නේ නැහැනේ. මොකද බිඳුව කියන්නේ ඉතා කුඩා සංඛ්‍යාවක් කියලා විතරයි දන්නේ. ඒක නිසා තව ටිකක් මේක සාධක වලට කඩලා සුළු කරන්න ඕනේ. ඒක තමයි ඉතින් එන අදහස. බිඳුව බෙදීම බිඳුවයි අර්ථ විරහිත ආව. එහෙම ලියන්න වරහන්න පිළි. බිඳුව බෙදීම බිඳුවයි අර්ථ විරහිතයි. එහෙනම් එතකොට අපි කරන්නේ මේක සාධක වලට කඩනවා. x වර්ගය ඍණ 1. එක කියන්නේ එකේ වර්ගය කියලා හිතුවා හැකියි නේද? එකේ වර්ගයත් එකයි. මෙතෙන්ට වර්ග දෙකක අන්තරය දාන්න ඕන. අමතක දන්නේ නැහැ කට්ටියට මතක් කරගන්න. x වර්ගය ඍණ 1 වර්ගය කියලා ගත්තොත් මේක ලියන්න පුළුවන් x ඍණ 1යි x ධන 1යි. බෙදීම x ඍණ 1යි. x ලැබෙන එකයි. මේක සාධක වලට කඩලා සුළු කරලා ඊට පස්සේ සීමාව ආදේශ කරන්න. එතකොට උත්තරේ ගන්න පුළුවන්.
එතකොට උඩ එකයි අරේ සහ ළඟේ තියෙනවා x ඍණ එක. මෙහෙම කැන්සල් වෙනවා. එහෙනම් ලිමිට් එක x ලැබෙනවා 1 විතර. x දන එක තමයි උත්තරේ. උත්තරේ කියන්නේ සුළු වෙලාව උත්තරේ. එහෙනම් එක ආදේශ කරන්න උත්තරේ 2යි. හරි ඕගොල්ලන්ට ගණනක් දෙන්න එන්න. සාර සාධක තර්කය චුට්ටක් මතක නැහැ මේ මොකද? වර්ග සංඛ්‍යාවේ සාධක සාධකයන් එක මතක නැද්ද? චුට්ට මතක නැහැ. මෙහෙමයි. මෙන්න මේක තමයි ඒකේ නීතිය. එහෙම ගන්නකො. a වර්ග ඍණ b වර්ගය. මෙන්න මේව සංඛ්‍යාවක් කියන්නේ මේක වර්ග දෙකක අන්තරයක් නේ තියෙන්නේ. a කියන සංඛ්‍යාව වර්ගය b කියන සංඛ්‍යාව වර්ගය තිබුණොත් සාධක කැඩුවොත් මේක එන්නේ a ඍණ b a ධන b කියලා. a ඍණ b ගුණ කිරීම a ධන b කියලා. මේක තමයි සූත්‍රය. නිකන් වැඩි කරලා බලන්න ඕන නම්. මෙහෙම වැඩි කරන්න තිබුණොත් එහම මොකද කරන්නේ? a කියන k වලින් වැඩි කරනවා. මම වැඩි කරනවා නිකම්ම. a කියන k වලින් වැඩි කරාම a වර්ගය. ඊට පස්සේ a කියන එකෙන් ආයේ මේකත් වැඩි වෙන්න ඕන. ධන ab එනවා. ඊට පස්සේ ඍණ b ගෙන් මේ සංඛ්‍යා දෙක ගුණ කරන්න ඕන. වරහන් ඉවත් කරන්න ඕන. ඍණ ab. ඍණ b ගෙන් ධන b වැඩි වුණාම ඍණ b වර්ගයෙන් මේ කපල යනවානේ. a වර්ගය ඍණ b වර්ගය. කොහොමද කඩපාඩමේ තියාගන්න. a වර්ග ඍණ b වර්ගය කියන්නේ a ඍණ b වාරයක් a ධන b. එහෙනම් සාධක කරන්න පුරුදු වෙන්නත් එක්ක මේකත් ගමු. x වර්ගය ඍණ 7x ධන අවුරු එක්කෙනෙක් හරි කිව්වනම් හරි. එහෙම කිව්වනම් හොඳයි මට වෙලාව දෙනවාමයි. අපේ ළමයි ලියන්නේ නැහැ නේ කොහොමද? ඉවරද දන්නේ නැහැ නේ. ඒක හරි මේ සෝලි සමීකරණ ලියන්න කොහොමද අවශ්‍ය. තව එතෙන්ට තව දෙයක් දාන්නද? තව ඉදිරියේ මේ වගේ දේවල් උත් ඕනවි. a ධන b වල වර්ගය આવුත් එහෙම. මේවා නිතර අවශ්‍ය වෙන දේවල් ඒකෙන්ද දාගන්න. a ධන b වල පූර්ණ වර්ගය ලියන්න આવුත් එහෙම a වර්ගය ධන ඇතුලේ සංඛ්‍යා දෙක ගුණ කරලා දෙකනුත් ගුණ වෙන්න ඕනේ. ධන 2යි ab ධන b වර්ගය. ඒ වගේම a ඍණ b ගේ වර්ගය පූර්ණ වර්ගය සමානයි මුල් සංඛ්‍යාවේ වර්ගය. ඊට පස්සේ ඇතුලේ සංඛ්‍යා දෙක එකට ගුණ කරලා දෙකනුත් ගුණ වෙන්න ඕන. ඍණ 2ක් ab ධන ඍණ b ගේ වර්ගය ධන b වර්ගය. මේ වගේ සූත්‍රات ඉස්සරහට ඕනේ පැත්තකින් ලියලා තියන්න යන අවශ්‍යයි. මොකද ඒ වර්ග ධන b වර්ග තිබ්බ මොකද? ඒ වර්ග ඒ වර්ග- ධන b වර්ග තිබ්බ ඒක එතනින් එහාට සාධක කරන්න බෑ. a වර්ග ධන b වර්ග වගේ එකක් තිබුණොත් එහෙනම් මේක තමයි අවසාන සාධකය. ඕක තව කඩන්න බෑ. ඍණ ආවොත් තමයි මේ සාධක වලට වෙන් කරන්න බෑ. මේක මෙච්චරයි අසුළු කිරීම. මේක අවුලන්නේ. හරි ඊළඟ තුන්වෙනි එක. x වර්ගය ඍණ 7x ධන 12. x ඍණ 3. මෙන්න මේකත් පරිමේෂිතයක් තමයි යෝගේ සීමාව හොයන්න කියන්නේ. හැබැයි ඉතින් ඕගලන්ට වෙනවා ආදේශ කරලා බලන්න ගියා. බලන්න ආදේශ කරලා. x ලැබෙනවා 3 විතර. මේ වර්ගය. අතන 7x ද තියෙන නිසා x වර්ග ඔව් x වර්ගය ඍණ 7x ධන 12යි.
x වර්ගය ඍණ 7x ධන 12 බෙදීම x ඍණ 3යි. අගේ ආදේශ කරලා බලන්නකො මනෝමයෙන් ආදේශ කරොත් හොඳයි මොකද කොහොමත් මේක මන් දීලා තියෙන විදිහට ආදේශ කරලා ගත්තාම නිකන් අර්ථ විරුද්ධ සංඛ්‍යාවක් තමයි එන්නේ බලන්න ආදේශ කරලා බිඳුව වෙදීම් බිඳුවයි. මේකට අගේ ආදේශ කරොත් තමයි බිඳුව වෙදින් බිඳුවයි එන්නේ බලන්න ආදේශ කරලා x වර්ගය කියන්නේ 9යි මනෝමයෙන් කරන්නේ නම් මොකද ආයේ ගොඩක් කියන්න ඕනේ මෙතන x වර්ගය කියන්නේ 3 වර්ගය 9යි මෙතන ඍණ 7යි 4 3 21යි ඍණ 21ක් එනවා නිකන් ඔන්න ලියන්න 9 ඍණ 21 ධන 12යි 12යි 9යි 21යි ඍණ 21ට බිඳුවක් එනවා නේ ඊට පස්සේ 3 ඍණ 3ක් බිඳුවයි එහෙනම් බිඳුව වෙදින් බිඳුව එනවානේ බිඳුව වෙදින් බිඳුව අගේ ආදේශ කරොත් බිඳුව වෙදින් බිඳුව වෙනවා කියන්නේ අර්ථයක් නැහැ එහෙනම් දැන් සුළු කරන්න වෙන්නේ සාධක වලට වෙන් කළා මේවා සාධක කඩලි වෙලා කපලා තමයි සුළු කරන්නේ මොකද මෙහෙම තියන් සීමා හොයන්න බෑ නිකන් ආදේශ කිරීම විතරක් ප්‍රමාණවත් නෑ ඒකට අර්ථ විරහිත සංඛ්‍යාවක් ඉන්නේ මොකද නිශ්චිත අගයක් නැති සංඛ්‍යා දෙකක බෙදීමක් තීරණය කරන්න බෑ එහෙනම් සමානයි මේකේ සාධක කරන්න දැන් අමතක තියෙන කට්ටියට මම නිකන් පැත්තක ලියන්නයි කින්දා x වර්ගය ඍණ 7x ධන 12 මෙන්න මේකේ සාධක කරන්න තියෙද්දි මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා අපි 12යි x වර්ගය ධන 12යි x වර්ගය තියෙන්නේ ධන දැම්මට කමන්නේ ඊට පස්සේ අපි මේක 12යි x වර්ගය හදන්න ඕන ගුණ කිරීමක් ලෙස x වල ප්‍රකාශන දෙක ගුණ කිරීමක් ලෙස ගුණ කිරීමෙන් 12යි x වර්ගය හැදෙද්දි මේ දෙක එකතු වෙද්දි මේ ඍණ 7යි x හැදෙන්න ඕන එච්චරයි වෙනස මේවා ඉතින් වර්ග සමීකරණ වල මූල සේම කියලායි O level වල කරන්නේ මෙන්න මේ සමීකරණය ගන්නකො x වර්ගය ඍණ 7යි x ධන 12 සමානයි බිඳුවයි එතකොට 12යි x වර්ගය මේකයි ගුණ කරනවා 12යි x වර්ගය. එතකොට ඒක සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලියනවා එකතුව මගින් මේ සංඛ්‍යා ලැබෙන්න ඕන. එහෙනම් ගුණ කළා බලන්න. 3 වරක් 4. 3 වරක් 4 හරියනව නේද? ධන 12ක් හැදෙන්න ඍණ 3 වරක් මේ ඍණ 7යි x හැදෙන්න ඕනේ මෙන්න මෙහෙම ප්‍රකාශ කරන එක. ඍණ 3 වරක් ඍණ 4 ගැලපෙනවා. එහෙනම් සාධක දෙක වෙන්නේ මේ දෙක තමයි කොහොමද? x ඍණ 3යි x ඍණ 4යි එන්නේ. මේක ඍණ 3යි මේක ඍණ 4යි. වැඩි කළා බලන්න ඍණ 3යි x ඍණ 4යි x. ඍණ 3 ඍණ 4ෙන් ගුණ කරාම ධන 12 හැදෙනවා x වර්ගය එනවා මේ දෙක එකතු කරාම ඍණ 7යි x හැදෙනවා ඕක තමයි O level වල ඉගෙන ගත්ත අර සාමාන්‍ය නීතිය මේ සංඛ්‍යා දෙක ගුණ කරලා ලැබෙන සංඛ්‍යාව සඳහා අගේ යුගලයක් තෝරන්න ඕන ඒ දෙකේ අයික්‍ය මගින් මේ මැද සංඛ්‍යා ලැබෙන්න ඕන එහෙමනම් සාධක දෙක මෙන්න කෙලින්ම මම දානවා ආයේ මේක ලියලා ඉන්න ඕනේ කෙලින්ම x ඍණ 3යි x ඍණ 4යි සමානයි බිඳුව තමයි එන්නේ. එහෙනම් ඒ විදිහට සාධක කරන්න පුළුවන් නේ මෙතන නේ. එහෙනම් ඒක පැත්තකින් ලියලා තියන්න. මේ ගුණ කරොත් ලැබෙනවා මේ x වර්ගය එනවා. ඍණ 3යි x ඊට පස්සේ ඍණ 4ත් x වලින් ගුණා ඍණ 4x ඍණ 7යි x. 3 වරක් 4 ධන 12යි. හරි. එහෙනම් මේක සමානයි. ලිමිට් සාධක දෙක ලියන්න. x ඍණ 3යි x ඍණ 4යි. බෙදීම x ඍණ 3යි. x එළඹෙනවා 3ට. දැන් සීමා හොයන්න පුළුවන්. මේ සමාන පද දෙක ලැබෙනවා.
ඔව් තව පොඩි දෙයක් කියන්න ළමයි. දැන් මෙතන x කෙනෙක් කෙනා 3 නෙමෙයි ඇත්තටම. 3ට ආසන්නයි කියලා අදහස් වෙන්නේ. එක්ක 3ට වැඩි නැත්නම් 3ට අඩුයි. මොකද මෙතන මේ x කෙනෙක් කෙනා 3ම නම් 3 බිඳුවයි. 3 බිඳුවයි. බිඳුවට බිඳුව කපන්න බෑ ගණිතයේදී. මේක x කෙනෙක් කෙනා 3ට ආසන්නයි කියලායි මේ සංකේතයෙන් අදහස් වෙන්නේ. ඒ නිසා x න 3ට x 3 කපන්න පුළුවන්. බිඳුව නෙමෙයි තියෙන්නේ. එහෙනම් ලිමිට් එක x ඍණ 4 x 3ට එළඹෙන සමානයි 3 ආදේශ කරන්න 3 ඍණ 4 ඍණ 1. ඒක ලොකු එකක් බලමු. පොඩ්ඩක් හදලා දෙන්නම් පොඩ්ඩක්. ආ ගණන් දාන්න. මම ඇත්තට මේ ගාන දුන්නේ මේක සාධක කරන්න ඔයගලන්ට මතක් කරන්න ඉච්චරයි. ඒකත් හදලා දාන්න බෑ. උත්තරයක් ආපු කෙනෙක් කියන්න බෑ. මේක. මේ නියත පදයයි ඒ වගේම වර්ග පදයේ සංගුණකයයි ගුණ කරනවා. වර්ග පදයත් එක්කම ඍණ 6x වර්ගය. එතකොට ඍණ 6x වර්ගය ගුණිතයෙන් මගින් ලැබෙද්දී ඓක්‍ය මගින් ඍණ x පදේ ලැබෙන්න තමයි සංඛ්‍යා දෙක තෝරන්න ඕනේ. කීයද ගන්න? 3 වරක් 2 6යි. 3 වරක් 2 6 හැදෙනවා ඍණ x හැදෙන විදිහට හදන්න පුළුවන් ඉන්නේ. 3 වරක් 2 දාද්දී ඍණ 3යි ධන 2යි දාන්න. එතකොට හරිනේ. ඍණ 3 ධන 2 දෙක දෙද්දී ඍණ 1යි. මේ තියෙන ඍණ 1. එහෙනම් x. මේකේ සාධක දෙක. සාධක දෙක නිකම්ම දැන් මේ ඍණ 3 ඍණ 2 ධන 2 කියලා දාන්න බෑ හැබැයි. මෙතන හදාගන්න වෙනවා. 3x වර්ගය
මෙතන ඍණ 3x ධන 2x ඍණ 2යි. බිඳුවට සමාන කළාම මම ලියන්න කමන්නේ. මෙතන 3x එළියට ගත්තා. හොඳට බලන්න මෙතන 3x සාධකයක් මේ දෙකේ. 3x එළියට ගත්තාම x ඍණ 1යි. මෙතන ධන 2 එළියට ගත්තාම x ඍණ 1යි. ඊට පස්සේ මේකට x ඍණ 1 සාධකයක් තිබ්බා. x ඍණ 1 3x ධන 2 සමානයි බිඳුව. මෙන්න සාධක දෙක. ඒකේ සාධක සීම පොඩ්ඩක් අමාරුයි. සාධක සීම ගැන මතකේ තියෙන්න ඕනේ. මේක දිහා බලන් දාන්න බෑනේ මේක. එහෙනම් ඒක ලියන්න මෙතන. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ආයෙ කියන්න. මේ සංඛ්‍යා දෙක නියත පදයයි වර්ග පදයයි ගුණ කරන්න. ඊට පස්සේ ගුණ කිරීම මගින් එම සංඛ්‍යාවත් ඓක්‍ය මගින් මැද සංඛ්‍යාවත් ලැබෙන පදේ සංඛ්‍යා දෙක තෝරන්න. ඊට පස්සේ සංඛ්‍යා දෙක ලියන්න ඍණ x වෙනුවට ඍණ 3x ධන 2x කියන එක ලිව්වා. මේ දෙක එකතු කරලා ලැබෙන ඍණ x තමයි. වෙනසක් නැහැ. එහෙනම් සාධක වලට කඩන්න 3x එළියට ගත්තා. ඇත්තට මේ පොදු සාධක එළියට ගත්තේ 3x එළියට ගත්තා x ඍණ 1යි. 2 එළියට ගත්තා x ඍණ 1යි. ඊට පස්සේ x ඍණ 1 පොදු සාධකයක් වුණා මේ. ඒක එළියට ගත්තාම x ඍණ 1 එතන තමයි ප්‍රශ්නේ තමයි. 3x ධන 2 ඉතුරුයි. ඔන්න සාධකය. ඔන්න ලිව්වා මෙතන limit x ඍණ 1 3x ධන 2 බෙදීම x ඍණ 1 x එකට එළඹෙයි. එහෙනම් x එකට අසමාන නිසා මේ දෙක කපන්න පුළුවන්. x ඍණ 1ට x ඍණ 1 කපලා යනවා. ඒක ආදේශ කරන්න. පහයි උත්තරේ. ඉවරද ළමයි? ඉවරයි වගේ නේ? හරි සර් අපි ඉවරයි නේද? ඔව් නැද්ද? අත් ඉවරයිද නේ? එහෙනම් අපි අනිත් එක ගමු. VGS සිතවල සීමාව සෙවීම. මේ මට්ටම දැනගත්තාම හොඳට වැඩිව කරන්න. VGS සිතවල සීමාව. මොනවාද මේ VGS සිත කියලා බලමු. මෙන්න මේ වගේ වලට තමයි කියන්නේ VGS සිත කියලා. වර්ගමූල 3x ධන 4 බෙදීම වර්ගමූල x ධන වර්ගමූල 5x ගානේ මොකක් හරි වුණොත් මෙන්න මේ වලට කියන්නේ VGS සිත කියලා. මොකක්ද වෙනස? හරේ හෝ ලවේ තියෙනවා. හරේ හෝ ලවේ දෙකේම තියෙනවා.
දෙකම තියෙන්න පුළුවන් එකක තියෙන්න පුළුවන් හරේ හෝ ලවේ වර්ගමූල සම්බන්ධ ප්‍රකාශන පවතිනවා නම් මෙන්න මේ x වල මේ සංඛ්‍යාවල නෙමෙයි x වල වර්ගමූල සහිත ප්‍රකාශන පවතිනවා නම් ඒක බීජීය සිතයක් ලෙස හඳුන්වනවා. ඒක නිකන් නමක් විතරයි යා. ලියමු ළමයි වචනේ. බීජීය සිත කියන්නේ මොනවද කියලා ලියමු. හරේ හෝ ලවේ හරේ කියන්නේ යටේ. හරය ලවේ. හරේ හෝ ලවේ x හරේ හෝ ලවේ x වර්ගමූල සහිත ප්‍රකාශන පවතී නම් හරේ හෝ ලවේ x වර්ගමූල සහිත ප්‍රකාශන පවතී නම් එය බීජීය ශ්‍රිතයක් ලෙස හඳුන්වනවා. එය බීජීය ශ්‍රිතයක් ලෙස හඳුන්වනවා. හරේ විතරක් තිබුණත් හරි යා ලවේ විතරක් තිබුණත් හරි. දෙකේම තිබුණත් හරි. නෝට් එකක් දාන්න. ඔකට අවශ්‍ය වෙන ගණිත පොඩි තියරි පාර්ට් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. සංඛ්‍යාව ප්‍රතිබද්ධ සංඛ්‍යාව. සංඛ්‍යාව සහ එම සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒකින්ද නෝට් එකක් දානවා අපි. a ඍණ b කියන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ වෙන්නේ a ධන b. ඒ වගේම p ඍණ p ධන q කියන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ සංඛ්‍යාව වෙන්නේ මොකද්ද? මැද ඍණ වෙච්ච සංඛ්‍යාව p ඍණ q. වර්ගමූල x ඍණ වර්ගමූල y කියලා සංඛ්‍යා දෙකක් තිබුණොත් ප්‍රතිබද්ධ සංඛ්‍යාව වෙන්නේ වර්ගමූල x ධන වර්ගමූල y. යම් සංඛ්‍යාවක ප්‍රතිබද්ධ සංඛ්‍යාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඒක ලියුවා. ටක් ගාලා ලියලා තියන්න. ප්‍රතිබද්ධය කියන්නේ p ධන q නම් p ඍණ q. a ඍණ b නම් a ධන b. ආකාරයට ලියන්නේ. හරි සර්. රයිට්. එහෙනම් අපි උදාහරණයක් කරමු ඒකට. ඒකට නම් මම තියෙන එකක් හදපු එකක්ම දෙන්නම්. මොකද සුළු වෙන්නේ නැහැ නැත්තම්. ඒ බැරිත් නෑ. හරි උදාහරණයක් දෙන්නම්. එක ධන x වර්ගයේ වර්ගමූලය ඍණ 1 බෙදීම x. සිතේ x එළඹෙනවා බිඳුව විට සීමාව දෙන්න. කියන්නේ එක ධන x වර්ගයේ වර්ගමූලය ඍණ 1 බෙදීම x. සිතේ x එළඹෙනවා බිඳුව විට සීමාව දෙන්න. එහෙනම් අපි හොයනවා මෙහෙම ලිමිට් x එළඹෙනවා බිඳුව එක ධන x වර්ගයේ ඍණ 1 ඍණ 1 එළියා x. ආදේශ කළ බලන්න x බිඳුව දාපු ගාම
එක ධන බිඳුව එන්නේ ආදේශ කරන්නකෝ සමානයි ආදේශ කරන්න ඕනේ නැහැ බිඳුව බෙදින් බිඳුව එන්නේ මම නිකන් ලියලා මකනවා වර්ගමූලය ඇතුලේ එක ධන බිඳුවේ වර්ගය ඍණ 1 බෙදීම බිඳුව තියෙනවා එහෙනම් මෙතන එක ධන බිඳුවේ වර්ගය කියන්නේ එකමයි එකේ වර්ගමූලය එකමයි එක කරන එක බිඳුවයි බිඳුව බෙදින් බිඳුවයිනේ අර්ථයක් නැහැ ඔබ උත්තරයට තිබ්බොත් ලකුණු නැහැ එහෙනම් මේව අර්ථ විරුද්ධ සංඛ්‍යා එනවනම් සුළු කරලා තමයි සීමාව සොයන්න ඕනේ අපි සීමාව කිසියම් සිතේක සීමාව හොයන්න තියෙද්දි ඉලක්කම දීලා තියෙන යට ඉලක්කම ආදේශ කරාම අර්ථ විරුද්ධ සංඛ්‍යාවක් එනවනම් පමණක් අපි සුළු කිරීමට ගිහිල්ලා ටිකක් සුළු කරලි ඉවරලා අවසාන උත්තරයට යනවා. එහෙනම් මේකෙදි විශේෂ ක්‍රමයකට සුළු කරනවා. මෙන්න මේ සංඛ්‍යාව අවශ්‍යයි. සංඛ්‍යාව වේර්ණ බී නම් ප්‍රතිබද්ධ සංඛ්‍යාව වේදන බී. අන්න ඒ ආකාරයෙන් දාලා මේක පොඩ්ඩක් සුළු කරන්න වෙනවා. මෙන්න මෙහෙමයි කරන්න ඕන හොඳට බලන්න. උඩ තියෙන සංඛ්‍යාව බලන්න. සීමාව x ලැබෙන බිඳුවට මම මේක සුළු කරන්නයි යන්නේ. මෙන්න මේ උඩ තියෙන ඍණ එක තියෙන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ සංඛ්‍යාව මේක ගුණ කරන්න ඕනේ. මෙන්න මේක මතක තියාගන්න. 1 ධන x වර්ගය ඍණ 1නේ. ඔන්න ඔය සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ සංඛ්‍යාව වෙන්නේ දැන් කියලා දුන්න විදිහට 1 ධන x වර්ගය ධන 1. ඒකෙන් වැඩි කරා. වැඩි කරලා ආයෙ බෙදලා දානවා. වැඩි කරලා බෙදුවයි කියලා වෙනසක් වෙන්නේ නැහැ නේ. මේ බලන්න 1 ධන x වර්ගය ධන 1යි. වැඩි කරලා ලියන්න ඕනේ. බලන්න කිසි වෙනසක් වෙලාද කියලා. මේ සංඛ්‍යා දෙක එහෙම්මම තියෙනවා මේ. ඊට අමතරව අර උඩ තියෙන සංඛ්‍යාවේ ප්‍රතිබද්ධ සංඛ්‍යාවෙන් හරය ලවයේ වැඩි කරලා හරය බෙදනවා නේද? එහෙම නැත්නම් ඉහළ සහ පහළ දෙකම මේ එකම සංඛ්‍යාවෙන් ගුණ කරා කියලා වෙනසක් නැහැ. මේ දෙක කපලා යනවා. සමාන සංඛ්‍යා දෙකකින් ගුණ කරා කියලා වෙනසක් නැහැ නේ. පොඩ්ඩක් සංකීර්ණ දෙයක් තියෙනවා ඒක. සංකීර්ණ දෙයක්. මෙන්න මේ සංඛ්‍යාවට සීමාව ආදේශ කරොත් එහෙම ශුන්‍ය බෙදීම ශුන්‍ය එන්නේ අර්ථ විරහිතයි. ඒ වගේ ලාට මේක සුළු කරන්න වෙන්නේ සාධක එහෙම කරන්න බෑනේ. සාධක කරන්න බැරි නිසා මේකේ ලවයේ ප්‍රතිබද්ධේ ඉහළ සහ පහළ දෙකෙන් වැඩි කරනවා. එහෙම කරා කියලා සංඛ්‍යාවලට වෙනසක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ පේපර් එකක් දෙයක් හොයාගත්තොත් බලන්න පුළුවන් මේ වගේ අහනවද නැද්ද කියලා. අහනවා ඇති කියලා හිතන්න පුළුවන් දීලා තියෙන කාලේ බලපුවාම. මම දැක්ක සීමාවලට දීලා තියෙන ඔයගොල්ලන්ට පැය 10ක් වගේ. සීමාවලටයි අවකලනයට. ඉතින් පැය 10ක් දෙනවා කියන්නේ ඉතින් මේව අහන්න පුළුවන්. අරලා තේරුම් නැත්නම් ආය අහන්න මෙන්න මේක වැඩි කරා. ලවයේ ප්‍රතිබද්ධයෙන් ඉහළ සහ පහළ වැඩි කරා. ඊට පස්සේ තියෙන සුළු කිරීම. හරි. මෙතෙන් ටෙන්ටු කියන ඒ කැල අරගෙන ඊට පස්සේ කැල දැන්. එතකොට ආයෙත් වර්ග දෙකක අන්තරය මතක් වෙනවා ළමයි. ඒ ලවයේ ප්‍රතිබද්ධය වැඩි කරන්න හේතුව මෙතන වර්ග දෙක අන්තරය දාලා සුළු කරන්න පුළුවන් ඒක. දැන් ඊටු ටික මෙතන කරනවා උඩ සමාන. සීමාව x එළඹෙනවා බිඳුව. දැන් මේක සුළු කරන්න පළමු සංඛ්‍යාව දැන් මතකයිනේ x වර්ග මෙහෙම ලිව්වේ අපි කලින්. a වර්ග ඍණ b වර්ගයට සමාන වෙන්නේ a ඍණ b a ධන b. ඔන්න ඔය රටාවක් ලියන්නයි යන්නේ. මෙතන තියෙනවා එහෙනම් a ඍණ b a ධන b ආකාරයට නේ. එහෙනම් මේක මේ සංඛ්‍යාවේ වර්ගය ඍණ මේ සංඛ්‍යාවේ වර්ගය ලියන්න ඕනේ. පළමු සංඛ්‍යාවේ වර්ගය ලියන්න මෙතන. 1 ධන x වර්ගයේ වර්ගමූලයේ වර්ග වෙද්දි වර්ගමූලේ නැති වෙන්න ඕනේ. 1 ධන x වර්ගය වෙනවා. 1 ධන x සමහර අයට මේක එකපාර තේරෙන්නේ නැති වෙයි. මොකද ගණන් හදාගෙන එමින් ඉන්න කට්ටිය. ඒ අය කට්ටිය සාකච්ඡා කරලා විශ්ද ගන්න බැරි වුණොත් ප්‍රශ්න අහන්න. කට්ටියට සාකච්ඡා කරගන්න පුළුවන්. මෙතන පළමු සංඛ්‍යා වර්ගය කියන්නේ වර්ගමූලයේ වර්ගයේදී වර්ගමූලේ නැති වුණා. ඊට පස්සේ එකේ වර්ගය එකයි. ඍණ එකයි. බෙදීම මේ සංඛ්‍යාව එහෙම ලියන්නේ. x 1 ධන x වර්ගයේ වර්ගමූලය ඍණ එකයි නේ. සෝරි ධන එකයි.
පළමු සංඛ්‍යාවේ වර්ගය ඍණ දෙවන සංඛ්‍යාවේ වර්ගය. ඒකේ වර්ගයේ තියෙන එකම නේද? මේ දෙක කපලා යනවා. ධන 1යි ඍණ 1යි කපලා ගිහින්. ඊළඟට ලියන්න පුළුවන් සීමාව. මෙතන x වර්ගයට x ඊට පස්සේ කපන්න පුළුවන්. ඉතින් මම ලියලාම කපන්න. බෙදීම x වර්ගමූලය ඇතුලේ 1 ධන x වර්ගය ධන 1යි. එක x එකක් කපලා යනවා හොඳ. සමාන සංඛ්‍යා වලින් බෙදන්න පුළුවන් නම් x බිඳුව නම් බෙදන්න බෑ ඔක. බිඳුව නෙමෙයි බිඳුවට ආසන්නයි කියලා තියෙන්නේ. එහෙනම් මේක දශමගයක්. ඉලක්කමක් කපන්න පුළුවන්. සමාන ඉලක්කම් ඉහළ පහළ කපන්න පුළුවන්. එමනම් x බිඳුව ආදේශ කරන්න දැන් උත්තර එනවා. සමානයි. බිඳුව බෙදීම යට එන්නේ මොනවද බලන්න. වර්ගමූල 1 ධන බිඳුවේ වර්ගය ධන 1යි. සමානයි බිඳුව බෙදීම 1යි. සෝරි බිඳුව බෙදීම 2යි. ඒ වර්ගමූල 1යි කියන්නේ 1යි. 1 ධන 1 2යි. ඕනෑම පැහැදිලිව පේනවා බිඳුව දෙකට බෙදුනොත් බිඳුව 9. බිඳුව දෙකට බෙදුනොත් බිඳු භාගය වෙයි. ලයිට් එක ගියේ. ළමයි බැටරිය බෑලා. අම්බුලා ලයිට් එක ගියේ මොකද කියන්නේ? 105ක් තියෙනවා ළමයි ඉවරනකම් කරමු. කොහොමත් අපි එදා නැවතුනේ මෙතනින් තමයි. පළවෙනි දවසේ. දැන් අර අලුතෙන් ආපු අයට මේ ටික ප්‍රැක්ටිස් වෙන්න පොඩි වෙලාවකුත් වුණා හින්දා ඕන ඉතින් ඉතුරු ටික කරලා නවත්වුවට ප්‍රශ්නයක් නැහැ. ඉවරනම් කියන්න. 105යි තියෙන්නේ. මේ අයියේ එතකොට හෙටත් ක්ලාස් එක කරනවද? හෙටත් කරමු මම වෙලාව හදලා දෙන්න මේ වෙලාවේ චූට්ටක් අපහසු ගතියක් ආවා මේ අද කරද්දි. හෙට මම දවල් වෙද්දි කියන්න වෙලාව හරියටම කට්ටියට. දවල් නෙමෙයි උදේ වරුවේ කියන්නම්. කොහොමත් අපිට පුළුවන් නේ ඕනනම් 6 7 විතර කරන්නත්. බලමු පොඩ්ඩක් වෙලාව. එහෙම නැත්නම් 10ම තියන්නෝ කවන්නේ. වෙනසක් වුණොත් තව ඉදිරියේදී වෙනස් කරගමු වෙලාව. නැත්නම් මේ ටික ඉවර කරන්න අපි ළඟ දාගමු කවන්නේ. හරි අවසන් එකේ නා. ඉවරද නේ? ඉවරයි නම් කියන්න අංගල්. මාතෘකාව මේ ඔය අපිට සිලබස් එකම කවර් කරලා දෙනවනේ. ඔය සිලබස් එක සිලබස් එකම කවර් කරලා දෙන්න. දෙන්න ඔයගලන්ට එච්චරම ගැඹුරට අවශ්‍ය නැහැ නේ. ඒක නිසා කරන්න පුළුවන් වෙටි. කරමු. දෙන්න ළමයි. අට්ටන ඉක්මනට 105න් පස්සේ මේක ඩක් ගාලා බහිනවා. 4යි දැන්. ත්‍රිකෝණමිතික ශ්‍රිතවල සීමාව. ඊට කලින් ඉතින් පොඩ්ඩක් ඔයගලන්ට තව ත්‍රිකෝණමිතිය පොඩ්ඩක් හඳුන්වන්නත් තියෙනවානේ. ඒක හඳුන්වන්නන්නේ. අනිත් දවසේම කරමු. පොඩ්ඩයි. මේ වලින් වැදගත් ත්‍රිකෝණමිතික අනුපාත.
මේක තමතක ඇති ඒකින්ද මම ටක් ගාලා මූලික දේ මතක් කරන්න. මෙන්න මේම ABC ඍජු කෝණීය ත්‍රිකෝණයක් ගන්න. කෝණයක් ගත්තා තීටා කියලා. එතකොට ABC ඍජු කෝණීය ත්‍රිකෝණයක් නම් අපිට කියන්න පුළුවන් sin θ අර්ථ දක්වන්නේ sin θ සමානයි සම්මුඛ පාදයේ බෙදීම සක කියලා කියන්නේ සක සම්මුඛ පාදයේ කර්ණය. මේක සම්මුඛ පාදයේ මේක බද්ධ පාදයේ මේක කර්ණය. මතක ඇතිනේ ගොඩක් අය නේ බද්ධ සම්මුඛ. එහෙමනම් sin θ කියන්නේ සක සම්මුඛ පාදයේ BC බෙදීම කර්ණය AC. ඒ වගේම cos θ සමානයි බද්ධ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ AB බෙදීම AC. ඒ වගේම tan θ අර්ථ දක්වන්නේ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ බෙදුවා ලැබෙනවා කියන්නේ. සම්මුඛ පාදයේ බද්ධ පාද. BC බෙදීම AB. ඔන්නේ මූලික අර්ථ දැක්වීමක් දීලාම දාන්නවා. මතක නැතුව ඇති නේද? මතක නම් ලියන්න ඕනේ නැහැ ඉතින්. මතක නම් ලියන්න එපා. අමතක ඉන්නවනම් ටක් ගාලා ලියන්න. ලියන්න. ABC ඍජු කෝණීය ත්‍රිකෝණයක් පිට කියලා. ඍජු කෝණීය ත්‍රිකෝණයක් පිට. හරි සර්. හරි. කට්ටිය මෙලා තින්නේ. රයිට්. වැදගත් ත්‍රිකෝණමිති අනුපාත තුනක් ගැන කතා කරා. tan θ, tan sin මේ sorry. tan θ. ඊට පස්සේ ඒකේ වැදගත් කෝණ කීපයකට ওই අනුපාත ටික හොයන්න වෙනවා. ඔයගොල්ලෝ කටපාඩමේ තියාගන්න වෙනවා ෂුවර් එකට. ඕගොල්ලන්ට මේකේ අර තව තියෙනවා sin වලට පස්සේ එනවා cosec එහෙම. ඒව එහෙම නැතුව ඇති කියලා මම හිතනවා ඕගොල්ලන්ගේ අර සිලබස් එක පොඩ්ඩක් බලමු. cosec, sec, cot කියලා වර්ගයක් තියෙනවා. කවුරු හරි දන්නවද දන්නේ ඒවත් තියෙනවද දන්නේ නැහැ. මැච් කරන අයට නම් තියෙනවා ඕගොල්ලන්ට නැතුව ඇති කියලා හිතලා දැනට කියන්නේ නැහැ. අසු ඉදිරියේදී අවශ්‍ය වුණොත් කරමු. හරි. ඊළඟ දින මාතෘකාව වෙනවා. වැදගත් කෝණ කිහිපයක් සඳහා ත්‍රිකෝණමිතික වගුව කියලා දාමු. ත්‍රිකෝණමිතික වගුව. මේක සමහර අය ලියලාදී සමහර අය නැහැ. වැදගත් කෝණ කිහිපයක් සඳහා ත්‍රිකෝණමිතික වගුව. මෙතන තියෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාතය. මෙතන කෝණය θ. sin cos tan අනුපාත වල ගැන තමයි වැඩිපුරම අවශ්‍ය. ඉහයි 45යි 60යි 90යි 180යි මතක තියාගන්න. මේකත් එච්චරම වැදගත් නෑ 90 වෙනකම් මතක තියාගන්න. මේක සාමාන්‍ය පෙළ ඉවරෙද්දි දෙනවා ළමයිට. දැන් අමතකින් ආයෙ මතක් කරගමු. එහෙනම් sin බිඳුව දාලා නැහැ නේද? sorry. බිඳුව 30 වගුව සම්පූර්ණ කරනවා. මතක තියාගන්න ක්‍රමය ඊට පස්සේ කියන්න. sin බිඳුව බිඳුවයි sin 30 භාගයයි sin 45 එකට මූල දෙකයි. sin 60 මූල 3 බෙදීම දෙකයි. sin 90 එකයි. sin 180 බිඳුවයි.
cos බිඳුව 1යි cos 30 මූල 3 බෙදීම 2යි මෙතන ඉන්නේ එකම අගයන් නා 45 දී sin හා cos වල අගයන් සමානයි එකට මූල දෙක බැගින් cos 60 භාගයයි ඔක සාමාන්‍ය මතක තියාගන්න cos 60 භාගයයි කියලා ළමයි cos 60 භාගයයි කියලා මතක තියාගත්තොත් අනිත් ටික මතක් කරගන්න ක්‍රමයක් කියමු ඊට පස්සේ දැන්ට ලියන්න cos 90 බිඳුව cos 180 ඍණ 1 මෙතන tan නගය හොයන්න තියෙන්නේ සාමාන්‍යයෙන් tan නගයක් සමානයි sin නගය බෙදීම cos නගය මෙන්න මේ සූත්‍රෙත් එක්ක ලියන්න tan θ සමානයි sin θ බෙදීම cos θ එහෙමනම් tan නගය හොයන්න ඕන නම් මේ දෙක අතර අනුපාතය හොයන්න බිඳුව බෙදීම එක බිඳුවයි භාගය බෙදීම මූල 3 බෙදීම දෙක භාගයට භාගය කැපෙනවා එකයට මූල 3යි ඉතුරු වෙන්නේ tan θ එකයට මූල 3යි tan 45 එකයි මේ දෙක බෙදුවාම මූල 3යි tan 90 ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදුනොත් අපරිමිතයක් කියලා කිව්වේ අනන්තයක් ලැබෙන්නේ මේක අනන්තය බිඳුව බෙදීම ඍණ එක බිඳුවම හරි සර් හරි මේක මතක තියාගන්න ළමයි මෙහෙම දැන් අමතක වෙලා ඇති ගොඩක් අයට මෙතන cos 60 භාගය කියලා cos 60 භාගයක්නේ cos 60කින් භාගය කියලා මතක තියාගත්තාම cos 60 භාගයයි එතකොට බලන්න හොඳට මෙතන cos 60 භාගය ලබා ගන්න මෙහෙමයි මේක මෙතනින් සහ මෙතනින් එන්න ඕනේ cos වලින් 60 මෙතෙන්ද කියලා මේ දෙක හමු වෙන ස්ථානයේ තමයි යගේ තියෙන්නේ cos 60 භාගයයි ඊට පස්සේ ඊට සමාන අගයක් තියෙනවා sin 30 දී sin 30ත් භාගයයි ඒ වගේම මේ දෙකත් මාර්ග ළමයි පේනවද මෙතන පැහැදිලිද දන්නේ නැහැ මෙතන මූල 3 බෙදීම දෙකයි මෙතන මූල 3 බෙදීම දෙකයි එහෙනම් මේකෙන් පේනවා 30 දී ගන්න අගයන් බලන්න 30 දී sin ගන්න අගය 60 දී cos ගන්නවා මේ cos 60 භාගයයි ඒ වගේම sin 30 භාගයයි හොඳට මතක තියාගන්න බලන්න ඒක මෙන්න මේ භාග මේ දෙපැත්තෙන් එනවා මෙතන මේ සංඛ්‍යා දෙකක් සමානයි මේ 60 දී ගන්න අගයන් sin 60 දී මූල 3ට දෙකයි ඒ වගේම cos 30 දී මූල 3ට දෙකයි එහෙනම් මතක තියාගන්න මෙහෙම අංශක 30 දී cos ගන්න අගය අංශක 30 දී cos ගන්න අගය හොඳට බලන්න cos 30 මූල 3ට දෙකයි ඒ වගේම අංශක 60 දී sin ලබා ගන්නවා ඒක sin 60 මූල 3ට දෙකයි එහෙනම් sin හා cos ගැන කතා කරොත් sin හා cos වල 30 සහ 60 අගයන් සමානයි යන්න බලන්න එහෙනම් ඉතින් මෙහෙම කිව්ව හැකියි මෙන්න මේක මතක තියාගන්න sin, cos වල 30, 60 අගයන් සමානයි हाँ नहीं मैं स्टिकर कोड डाल देने पेट्रो इटिंग है හරි හරි සර් කරලා දෙන්නම් කියලා කිව්ව සම්පූර්ණ සිලබස් එක මම සර්ට දුන්නා මේ මට ඔය ගණන් පේපර්ස් මොන හරි වලට හම්බෙලා ටික අර ප්‍රස්තාර මේ මැඩම් දීලා තියෙනවා සන්තතික නෝන ප්‍රස්තාරයක ප්‍රශ්නයක් හොඳේ ඒක චුට්ටක් සර්ට කියන්න ඊළඟට අර සයනා සම්බන්ධ නීති ටිකයි වැඩිපුර කරලා තියෙනවා අර දකුණත් ව්‍යුත්පන්න වමත් ව්‍යුත්පන්න කියලා කොටස් ටිකක් කරලා තියෙනවා අනේ ටික ඒව තමයි ගොඩක් කරලා තියෙන්නේ චිතේක ව්‍යුත්පන්න කියලා ওই ටික තමයි වැඩිපුර කරලා තියෙන්නේ අර ඊළඟට ප්‍රස්තාරත් එක්ක මුලින්ම අර ප්‍රස්තාරත් එක්ක වගුවක් එක්ක සම්බන්ධ කරලා ඒකෙන් ගන්න විදිය පොඩ්ඩක් කරලා දෙනවා ඒක තමයි අර සම්තතික නෝන ප්‍රස්තාරයක් අර මේස පෙන්නේ අන්නේ ඒකක් දීලා තියෙනවා මම කියන්නම් සර් ඒතකොට හෙට එක කර හැකිනේ අපිට
වැඩිපුර ටික කරන්නේ නේ. ඔව්. ඒ අර thank you 6-7 වගේ ගන්නෙත් ඒ අර සර්ගේ අම්මට අසනීප නිසා සර් අම්මා බලා ගන්නවනේ. මේ වෙලාවේ අම්මා නිදි නිසා තමයි ඔය කරන්න ගත්තේ. ගොඩක් පිං කියන්නේ. හරි මං කියන්න. හරි ඒවට පුත්සරණය හොඳේ එනවා අපි ලීව් වෙනවා පැට්ට හොඳේ. හරි 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 උත්සන්නයි. පුත්සරණය. හෙට එහෙනම් ආයෙ 10ට පටන් ගමු. හරි පුත්සරණයි. හරි උත්සන්නයි. ඒ කියන්නේ සර් කලින් වෙලාවක් වුත් මම කලින් දැනුවත් කරන්නම්. මෙසේජ් එකක් දාන්නම් ගෲප් එකට. නැත්නම් 10ට tie. ඔව්. හරි පුත්සරණයි. හරි උත්සන්නයි.